මැදිරියේ සිට ඔබට සමීප කරන මොහොත කටහඬවල පොඩි වෙනසක් තියෙන්නට පුළුවන්. ඒ තමයි අපේ සෞඛ්‍ය රීතීන්ට අනුගතව මුහුණු ආවරණ පැළඳගෙන තමයි වැඩසටහන සිදු කරන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඇතැම් වෙලාවට අපේ ගෞරවනීය දේශකයන් වහන්සේ මැදිරියට වැඩියත් ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුකූලව තමයි අපි සිදු කරන්නේ. ඒ නිසා හැමදෙනාම මේ ජීවිතයට මේ පණිවිඩය ලබාගත යුතුයි. යම් අවදානමක් තිබෙනකොට අවදානමෙන් මිදෙන්නට නම් අපේ අතින් සිදුවිය යුතු යුතුයකම් වගකීම් කොටසක් තිබෙනවා. ඒ වගකීම් යුතුයකම් ඉටු කරන්නට අප නොපිරිහෙලා කටයුතු කරනවා නම් මේ අවදානම් සහගත තත්වය නැත්නම් මේ වසංගත තත්වය අප කෙරෙන් දුරස් කරන්නට, සමාජයෙන් දුරස් කරන්නට, රටින් දුරස් කරන්නට අපට හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට ඔබේ ආරක්ෂාව ප්‍රමුඛ කොට හිතා අන්‍යයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කළ යුතු යුතුයකම් වගකීම් නිසි ලෙස ඉටු කරන්නට මේ හොඳම අවස්ථාව, අවශ්‍යම අවස්ථාව ඒ බව වටහාගෙන වැඩ කටයුතු කරන්නට හැමදිනාට ආරාධනා කරමින් ඒ සියලු දේවල් එක්ක හිතට නැගින්නා වූ බිය, ඇතැම් විට හිතට නැගින්නා වූ යම් පීඩාකාරී ස්වභාවය සමනයකට පත් කරන්නට හැකියාවක් ලැබෙනවා නම් ඒකත් ලොකු වටිනාකමක්. ඒ උතුම් අවස්ථාවයි අපි ධර්මයේ හරහා ඔබට සමීප කරවන්නට සූදානම් වෙන්නේ. සෙනසුරාදා සිටනේ තසපුවෙන් ඒ උතුම් දහම් ආශිර්වාදය ඔබේ ජීවිතයට ලං කරන්නට, ඔබේ ජීවිතයේ අවබෝධාත්මක ධර්ම ප්‍රවණතාවයන් වැඩි දියුණු කරන්නට අදත් සෙනසුරාදා සිටනේ තසපුවට ගෞරව නමස්කාර පූර්වකව හැරියම් කළා. උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට, පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ ස්වාමීන් වහන්සේව පිළිගෙන හැරියම් කරනවා. සෙනසුරාදා සිටනේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිටනේ තසපුවේ පළවෙනි පැයට නියමිත උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය ඉතාම ශ්‍රද්ධාවෙන් දරනවා ගාල්ල බෝපේ ගම්මන්වත්ත පදිංචි මාසකෝරාල පවුලේ පින්නතුන් විසින්. ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි ඉතාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, ගත වෙන කාලය ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ බිත්තර කටුවක් වගේ මේ ජීවිතය කියලා කියපු ආකාරයටම ඊටාම හොඳින් මිනිසුන්ට දැනෙන අවිනිශ්චිත කාලයක්. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මිනිස්සු එකිනෙකාට උදව් උපකාර කරනවා. පින්වත්නි, අපේ අසල්වැසියෙක් හදිස්සියේ රෝගී වෙලා ඒ අසල්වැසියාට හුස්ම ගන්න අමාරුවෙන් ඉන්නවා කියලා ආරංචි වුණොත් අපි පින්වත්නි වාහනයක් කොහොම හරි හොයාගෙන අර අසල්වැසියාව රෝහලට අරන් යන්න හරි උදව් කරනවානේ. එහෙම මිනිස්සුන්ට මනුස්සකමක් තියෙනවානේ. හැබැයි මේ තියෙන අසනීපෙත් එක්ක අපිට එහෙම ආරංචි වුණොත් එහෙම අන්න අල්ලපු ගෙදර එක්කෙනාට කොරෝනා හැදිලා. එයා අන්න හුස්ම ගන්න අමාරුවෙන් දඟල ඉන්නව හොඳටම අමාරුවෙන්.
කවුරුවත් නැල්ලු හොස්පිටල් එකට එක්කගෙන යන්න. පින්වත්නි ඔබ යයිද? ඔබේ වාහනයක් තියෙනවා නම් ඔබ යයිද එයාව එක්කගෙන රෝහලට? එකිනෙකා අනිකාට උපකාර කරන්න කොච්චර කැමති වුණත් කොච්චර ඕනකම තිබ්බත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න බැරි වාතාවරණයක් මේ රෝගියත් එක්ක තියෙන නිසා ඔබ හිතන්න පින්වත්නි මේකේ තියෙන භයානකකම කොහොමද කියලා. අද ඉන්දියාවේ ගෙවල් ඇතුලේ මිනි සමහරවිට අපි දන්නේ තනියෙන් හිටපු මිනිස්සුන් එහෙම ඉන්න පවුල් වල එක්ක පවුලේ ඉන්න දෙන්නම ගේ ඇතුලේ මිනි මැරිලත් දන්නෙත් නැහැ. කවුරුත් ඒ ගැන හොයන්න දන්නෙත් නැහැ. මිනිස්සු ඔක්කොටම අපායක් වෙලා. මිනිස්සුන්ගේ ජීවිතවල මේ තියෙන අවිනිශ්චිතකම හොඳටම ඇති අප්‍රමාදී වෙන්න. අපි පින්වත්නි තවත් අපේ ජීවිතේට ලොකු සැලසුම් මොනවා කළත් හිතක් නැති අදක ජීවත් වෙනවා කියන එක ඔබට තේරෙනවා නම් අද කළ යුතු දේ අදම කරන්න ඕනේ කියලා ඔබට වීරියක් ඇති වෙන්නට ඕනේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය ඔබ හොඳට මතක තියාගන්න. හෙට ප්‍රතිඵල ලබන්න අද පුහුණුවේ යෙදෙන ධර්මයක් නෙමෙයි. මේ ධර්මය අද ප්‍රතිඵල ලබන්න අද පුහුණුවේ යෙදෙන ධර්මයක්. සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ට හිතෙන්නේ මේක හෙට ප්‍රතිඵල ලැබෙන එකක්. ඒ නිසා හෙට කියන එකෙන් අදහස් කළේ මේ ඉරිදා නෙමෙයි ඈ. ඒ කියන්නේ අපි ඉදිරියට ලබන ආත්මේ කවදා හෝ එහෙම තමයි දැන් හිතන්න මිනිස්සු හිතන පින් කරන්නේ කුසල් කරන්නේ හොඳ උපතකට සුගතිය උපදින්න දෙව්ලොව යන්න භවභෝග ලැබෙන්න නිවනත් කවදා හරි දවසක ලැබෙයි අපිට. එහෙම අනාගත එකක් ගැන අපි ඔළුවේ තියෙන්නේ. මම ඔබට පොඩි ලස්සන සිද්ධියක් කියන්නම් පින්වත්නි. මේ දිව්‍යාංගනාවෝ මිනිස්සුන්ට ආදරය කරලා තියනවාද? දෙවඟනක් පින්වත්නි මිනිස්සෙකුට ආදරය කරපු ලස්සන සිද්ධියක් කියන්න. මේක මේ කොහෙවත් සුරංගනා කතාවක් නෙමෙයි සූත්‍රයක තියෙන්නේ. විශ්වාස කරන්න මේ කවුරුවත් මේ හාමුදුරු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කැලේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ දිහා ඇහැ ගහගෙන හිටිය දෙවඟනක්. මේ දෙව්දුව මේ ස්වාමීන් වහන්සේට හිතින් පෙම් කරන්න ගත්තා. මේ ස්වාමීන් වහන්සේට ආදරය කරනවා අර දෙව්දුව. පින්වත්නි දවසක් මේ ස්වාමීන් වහන්සේ පාන්දර ඒ ආරාමේ ආසන්නෙන් ගලන ගංගාවේ ගම් යූරට වෙලා පාන්දරින් ඇඟ සෝදනවා. මේ ස්වාමීන් වහන්සේ ඇඟ සෝදද්දී ඒ වෙලාවේ අඳන කඩේ විතරයි ඇඳගෙන හිටියේ. උඩුකය නිරාවරණයි. දැන් හාමුදුරුවන්ගේ උඩුකය නිරාවරණ වෙලා තියෙන නිසා අර හිතින් පෙම් කරන තමන්ගේ පෙම්වතා මේ දෙව්දුවට මේ ස්වාමීන් වහන්සේව පෙම්වතෙක් දැන්. හැබැයි හිතින් පෙම් කරන්නේ. හාමුදුරුවෝ දන්නේ නැහැ මේ ලෝකේ දෙයක්. උන්වහන්සේගේ උඩුකය දැක්කට මම දන්නේ හිතාගන්න මේ දෙවිවරුන්ට අසූචි ගොඩවල් වගේ මේ මිනිස්සු. එනකොට මේ දෙව්දුවට පුදුම පෙරේතකමක් තිබ්බේ මේ ස්වාමීන් වහන්සේගේ ඒ උඩුකය දකිනකොට මෙයාට දැන් මේක කියාගන්න ඕන වුණා. මෙයාගේ ආදරේ, මෙයාගේ අර තියෙන හැඟීම පිට කරන්න ඕන වුණා. මේ දෙව්දුව ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අර එකපාරටම මොකුත් කියන්න බෑ කතාවක් කොහෙන් හරි ඇදලා ගන්න එපා. ඒ නිසා මේ දෙව්දුව දේවතාවියක් විදියටම පෙනී දිමින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහෙ වඩින්නද මේ ලෑස්ති වෙන්න කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම පිණ්ඩපාතේ වඩින්න කියලා ලෑස්ති වෙන්න කිව්වා. උදේ පාන්දරනේ පින්වත්නි ඉතින් ස්වාමීන් වහන්සේලා ගමට පිණ්ඩපාතේ වඩිනවා ඇඟපත්තු සෝදගෙන. ඒ කියන්නේ දානවල දන්න නේද? කියලා මේ දේවතාවිය ස්වාමීන් වහන්සේට යෝජනාවක් කරනවා
ඔබ වහන්සේ වළඳන්න කලින් වැළඳුවොත් හොඳ නැද්ද කියලා අහනවා. මොකක්ද ඇහුවේ? වළඳන්න කලින් වැළඳුවොත් හොඳ නැද්ද? මහා අමුතු කතාවක්. වළඳන්න කලින් වළඳන්න. ඇය කියපු කතාවේ තේරුම ස්වාමීන් වහන්සේ දෙන උත්තරයෙන් පැහැදිලි පින්වද. උන්වහන්සේ හොඳ ප්‍රඥාවන්ත හාමුදුරු කෙනෙක්. හාමුදුරුවන්ට තේරුණා මේ මොකද්ද මේ කියන්නේ කියලා. හාමුදුරුවෝ කියනවා අතීතේ කාමය ඇතිතාක් වැළඳුවා. හැබැයි ඒ කාමය අත්හැරියේ මේ ධහමට පැවිදි ජීවිතයට කැප වුණේ නික්කම්ම සැපේ වළඳන්න. ඔය කාම සැපේ වළඳන්න එක අපි අතහැරලා තියෙන්නේ කියලා. දැන් හාමුදුරුවෝ දානේ වළඳන්න සූදානම් ඉන්නේ පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට දේවතාවිගේ අදහස මේ දානේ වළඳන්න කලින් කම් සැප වළඳමු කියන එක මේ. ආරාධනාව ඒකට. පින්වත්නි අර දේවතාවි කියනවා ඔබ වහන්සේ මේ ඔය මහානදම් පුරන්නේ කවදා හරි ආත්මික සැප විඳින්න ඕනකමටනේ. මේ පේන්නේ නැති අනාගතයක සැප විඳින්න කියලා ඔබ වහන්සේ මොකටද මේ ජීවිතේ මේ පේන සැපේ අතාරින්නේ? මේ දැන් විඳින්න තියෙන සැප විඳලා ඉන්නකෝ කියලා කියනවා. ස්වාමීන් වහන්සේ වෙලාවේ අපූර්ව උත්තරයක් දෙනවා. මේ මහානකම මේ නෙක්ඛම්ම ජීවිතේ නොපෙනෙන අනාගතයක ප්‍රතිඵලයක් වෙනුවෙන් නෙමෙයිකෝ අපි කැප වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කවදා හරි ආත්මික සැප විඳින නෙමෙයිකෝ මේ අපි මහාන වෙලා ඉන්නේ. මේ මහානකම මේ ජීවිතය තුල සම්දිට්ඨිකව අත්දකින විමුක්තියක් උදෙසා. දේවතාවි දන්නේ ඕක. දේවතාවි තන් ඉන්නේ පින්වත් මේ මහාන වෙලා ඉන්නේ කවදා හරි වෙන ආත්මික සැප විඳින්න කියලා හිතාගෙන. කියන්නේ මේ ආත්මේ සැප විඳින එක අතහැරලා වෙන ආත්මික සැප විඳින්න මහන්සි වෙනවා. එහෙම තමයි දේවතාවි හිතන් හිටියේ. එයා ඒ දේවතාවිගෙයි ලංකාවේ ගොඩක් බෞද්ධයන්ගේ වෙනසක් නැහැනේ. ලංකාවේ ගොඩක් බෞද්ධ හිතන් ඉන්නේ කවදා හරි ආත්මික නිවන් දකි. කවදා හරි ආත්මික මේ කරන පින් වලට හොඳ සුගතියක් හම්බෙයි. කවදා හරි ආත්මික හොඳට භවභෝග ලැබෙයි. මිනිස්සුන්ට මේ සම්දිට්ඨිකයි කියන එක අමතකයි. අත්දකින්න තියෙන එකක් තමා තුලින් ඒක තමා තුලින් මේ මොහොතේ අත්දකින්න තියෙන එකක්. ඒක අමතකයි. ඒකින්ද මට හිතුණා අද සිත්නේ තසපුවේදී අපි ටිකක් කතා කරන්න ඕනේ කියලා මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියන එක ගැන. මොකද්ද මේ සම්දිට්ඨිකයි කියන්නේ කියන එක අපි ටිකක් පැහැදිලි කරගමු පින්වත්නි. අද අපි එවෙනුවෙන් අපූර්ව සූත්‍රයක් ඔබට කියා දෙන්න කල්පනා කරා. ටික සංක්ෂිප්ත කරලා කතා කරන්න. මොකද මේක මජ්ක්‍ධිම නිකායේ ටිකක් දිග සූත්‍රයක්. අපි කතා කරන්නේ මහා වච්චගොත්ත සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මහා වච්චගොත්ත සූත්‍රය. මේ දේශනය මේ වච්ච කියන වෙන ආගමක පරිබ්‍රාජකෙක් පූජකෙක්. එයා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කුසල් අකුසල් ගැන අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කුසල් අකුසල් ගැන කෙටියෙන් කියලා දෙන්නත් පුළුවන්. මේවා දීර්ඝව කියලා දෙන්නත් පුළුවන්. මම ඔබට මේවා කෙටියෙන් කියලා දෙන්නම් කියලා උන්වහන්සේ ඉතින් මෙන්න මේවා තමයි කුසල් කියන්නේ මේවා තමයි අකුසල් කියන්නේ කියලා බොහොම සරලව කෙටියෙන් පහදලා දෙනවා. දේශනේ දීර්ඝ දේශනයක් නිසා අපි මාතෘකාව මේ සම්දිට්ඨික කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරන නිසා කුසල් මොනවද අකුසල් මොනවද කියලා විස්තර කරපු කොටස් අපි මේ වෙලාවේ එකින් එක විස්තර සාකච්ඡා කරන්න කාලෙ ගන්නෑ. බුදුරජාණන් වහන්සේ මේවා කුසල් මේවා අකුසල් කියලා වෙන් කරලා කියා දීලා උන්වහන්සේ වදාළ මේ තණ්හාව ප්‍රහාණය කරලා යම්කිසි කෙනෙක් අරිහත්ත්වයේ සාක්ෂාත් කරනවා නම් එයා මේ විමුක්තියට පත් වෙනවා කියලා උන්වහන්සේ දැන් අරහත් ඒ විමුක්තිය ගැන උන්වහන්සේ විස්තර කරලා කියලා දුන්නා.
දැන් මේ වෙන ආගමක පූජකයෙකුටනේ පින්වත් මේ ඔක්කොම කියලා දෙන්නේ. එතකොට දැන් මේ ටික කියලා දුන්නාට පස්සේ මෙයා අහනවා හරිම වටින ප්‍රශ්නයක්. කවුද? වච්ච. වච්ච අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි දැන් ඔය ඔබ වහන්සේ කියන අරහත් ඵල සමාපත්තිය ඔබ වහන්සේ කියන ඔය විමුක්තිය ඔය අරහත්වය ඔබ වහන්සේ හැරෙන්න තව කවුරු හරි අඩුම තරමේ එක භික්ෂුවක් හරි අරගෙන තියනවද? ඔබ වහන්සේ හැරෙන්න තව එක භික්ෂුවකට හරි ඔය කියන අරහත්ත්වය ලැබිලා තියනවද කියලා මෙයා අහනවා. හොඳ මොලකාරයෙක් පින්වත්නි. මොකද හේතුව මේ කෙනෙක් මොකක් හරි කිව්ව පමණින් යාට ලැබිච්ච එක තව කෙනෙකුට ඒක ලබන්න බැරි නම් එතන වැඩක් නැහැනේ. ඒ කෙනාගේ දෙයක් විතරනේ. ඒක අනිත් අයටත් පොදු වුණොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ යම් පුහුණුවක්. එතකොට මේ දැන් ගොඩාක් ඔය ආගම් එක්ක ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහරු හැම ආගමම එකයි ගන්නවා. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ බුදුරජාණන් වහන්සේ හොඳ වැඩ කරන්න නරක වැඩ කරන්න එපා කිව්වා කියලා. ඒගොල්ලන්ට හිතෙනවා මේ ඔක්කොම එකයි කියලා. නෑ. සියලු ආගම් එක වෙනවා නම් පින්වත්නි කවදාක්වත් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ගැන අවබෝධ මාත්‍රයක් තියෙන මිනිස්සේ කියන කතාවක් නෙමෙයි හැම ආගමක්ම සමානයි කියලා. මේක හිතන් ඉන්න මිනිස්සුන්ට හිතරිදී. නමුත් මේක කියන්නේ බුදුවරු කියන්නේ පින්වත්නි තව දෙවි කෙනෙක් නෙමෙයි. දෙවි කෙනෙක් හා සමාන ශාස්ත්‍රූවරු හැටියට පෙනී ඉන්න අයගේ ස්වභාවයේ ඒ තමන් ලබාගත් ශක්තිය බලය තමන් තුල තියෙන හැකියාව තව කෙනෙකුට දෙන්නේ නැහැ නේ දෙවියා. ඒ දෙවියා තමයි සර්ව බලධාරී වෙන්නේ. ඒ බලේ තව කෙනෙකුට බෙදලා දෙන්නේ නැහැ. එයා සර්ව බලධාරී. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තමන් වහන්සේ ලබාගත් විමුක්තිය තව කෙනෙකුට ලබා ගන්න පුළුවන් විදියට වැඩ පිළිවෙල පෙන්වුවා. ඒක තමයි දැන් මේ වච්ච ඇවිල්ලා අහන්නේ. එහෙම පුළුවන්ද කියන එක හොයලා බලන්නේ. පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන්සේ වච්චට කියන වච්ච එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් නෙමෙයි 100ක් 200ක් 300ක් 500ක් නෙමෙයි බොහෝ භික්ෂුන් ඉන්නවා මේ අරහත්ත්වය සාක්ෂාත් කරපු. ඊට පස්සේ මෙයා අහනවා එතකොට දැන් ඔබ වහන්සේ කියන්නේ භික්ෂුන් වහන්සේලානේ. භික්ෂුණීන් වහන්සේලා නැද්ද? ඔබ වහන්සේගේ පැවිදි ශ්‍රාවිකාවෝ නැද්ද මේ අරහත්ත්වය ඔය කියන අරහත්ත්වය සාක්ෂාත් කරපු? එතකොට බුදුරජාණන් වහන්සේ වච්චට කියන වච්ච භික්ෂුණීන් වහන්සේලාත් එක නමක් දෙනමක් 100 නමක් 200 නමක් 300 400 500 නමක් නෙමේ බොහෝ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා මේ අරහත්ත්වය සාක්ෂාත් කරපු. දැන් මෙයා ওই විදිහට අහනවා මේ උපාසක උපාසිකාව ගැන අහනවා අනාගාමි වෙච්ච අය ගැන සෝවාන් වෙච්ච අය ගැන ඔහොම අහනවා මෙයා. මෙයාට දැන් මේ ඔක්කොම අහගත්තට පස්සේ දැන් බුදුරජාණන් හැම වෙලාවෙම උත්තර දුන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මේ 200ක් 300ක් 500ක් එහෙම නෙමෙයි බොහෝ ඉන්නවා කියලා උපාසක උපාසිකාව ගැන පවා උන්වහන්සේ පිළිතුරු දුන්නා. මේ ටික අහලා වච්ච කියනවා ස්වාමීනි සාමාන්‍යයෙන් ඔබ වහන්සේට විතරක් ලැබෙන විමුක්තියක් ගැන නම් ඔබ වහන්සේ කතා කරන්නේ ඒ ධම කිසිම අංග සම්පූර්ණ නැහැ. ඒ අනිත් අයට එක ගන්න බෑනේ. අහගෙන ඉන්න විතරයි පුළුවන්. ඒක අහගෙන අනිත් අයටත් ඔහේ කියෝ කියයි Tamanට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේ කියනවා මේක භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා මේක සාක්ෂාත් කරගත්ත. මේක කෙලින්ම ආයි පුළුවන් නෙමේ ලබා ගත්තයි ඉන්නෝ. එහෙමනම් මේක සම්පූර්ණයි. ආයෙත් කියනවා මෙයා හැබැයි භික්ෂුන් වහන්සේලා විතරක් නම් මේක ලබා ගන්න. මේ අරහත්ත්ව සාක්ෂාත් කරන්න භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ඒත් අසම්පූර්ණයි. ඒ ඉතින් අනිත් අයට බෑනේ වැඩක් නැහැ. එහෙනම් මේ දහම අහන්න ඕනේ භික්ෂුන් වහන්සේලා විතරයි. ඒ වෙලාවේ එයා කියනවා
භික්ෂුණීන් වහන්සේලාටත් පුළුවන් කියලානේ ඔබ වහන්සේ. සාක්ෂාත් කරා කියනවනේ. එහෙනම් ස්වාමීනි මේ භික්ෂුණීන් වහන්සේලාටත් ලැබෙනවා නම් මේ ශාසනය සම්පූර්ණයි. ආයෙත් කියනවා. හැබැයි ඉතින් ওই මහාන වෙච්ච භික්ෂු භික්ෂුණීන්ට විතරක් නම් මේ අරහත් සාක්ෂාත් කරලා මේ මාර්ගඵල ලබන්න පුළුවන් ඔය කියන පැවිද්දන්ට විතරක් නම් ඒත් නිකන් අසම්පූර්ණයි මේ ශාසනය. ඒ ඉතින් ගිහියන්ට බෑනේ. නමුත් දැන් ඔබ වහන්සේ කියන විදිහට ගිහියොත් මේ ධර්මයේ සාක්ෂාත් කරනවා නම් මාර්ගඵල ලබනවා නම් උපාසකයොත් ලබනවා නම් උපාසිකාවොත් ලබනවා නම් එහෙනම් මේ ශාසනය හරි පරිපූර්ණයි. පැහැදුනා මෙයා. පින්වත්නි ඔන්න ඔතන හරි හිතන්න දෙයක් තියෙන. කියන්නේ සමහර විටනෝ මේ මාර්ගඵල ලබන්න මේ ධර්මයේ හැසිරෙන්නේ පැවිද්දෝ විතරයි. ගිහියන්ට ඒක අදාළ නැහැ කියලා. පැහැදිලිව වච්චගොත්ත මෙතෙන්දි කියන්නේ පැවිද්දන්ට විතරක් උනා නම් මේ මාර්ගඵල ලබන්නේ එහෙනම් ඉතින් වැඩක් නැහනේ. මදි. අසම්පූර්ණයි. නමුත් උපාසක උපාසිකාවන්ටත් පුළුවන්. මම ඒකට පැහැදුනා. මම පැහැදිලා මේ සම්පූර්ණ අංග සම්පූර්ණ මේ බුද්ධ ශාසනයේ මටත් ශ්‍රාවකෙක් වෙන්න ඕන, මට මහාන වෙන්න ඕන ස්වාමීනි, මටත් මහාන වෙලා ඔය කියන අරහත්ත්වේ මටත් සාක්ෂාත් කරන්න ඕන කිව්වා. අනේ ස්වාමීනි මට පුළුවන් නම් මහානකම දෙන්න කියනවා. වච්ච ඔබ මේ වෙන ආගමක පූජකයෙක් නිසා අඩුම වශයෙන් මාස 4ක්වත් සංඝයාගේ ඇසුරේ හික්මෙන්න වෙනවා කිව්වා. සංඝයා කැමති නම් පැහැදුණොත් මහාන කරයි කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ශාසනය තුල ඔය උතුම් පැවිද්ද ලැබෙනවා නම් මාස 4 නෙමෙයි අවුරුදු 4ක් හරි ඕන විදිහකට ඔබ වහන්සේ කියන විදිහට ඉන්නම් කිව්වා. බලන්න යාගේ ඕනකම. මේ පින්වත්නි පින තියන අය මේ සසරේ. දැන් බලන්න මේ මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන ධර්මය උන්වහන්සේට විතරක් සීමා වෙන්නේ නැතුව අනිත් අයටත් මේක සාක්ෂාත් කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා සාක්ෂාත් කරනවා, භික්ෂුණීන් වහන්සේලා සාක්ෂාත් කරනවා, උපාසක උපාසිකාව මේ මාර්ගයේ වඩලා මේ ප්‍රතිවේදයට එනවා. එහෙනම් ඒකින් කියන්නේ මොකද්ද? සම්දිට්ඨිකයි. මේක Tamanට අත්දැකීමක් කරගන්න පුළුවන්. පින්වත්නි ඔය අපිට ඔය සාමාන්‍යයෙන් නිතර කතාවක් තියෙනවා. මම වරුණ මහත්තයාත් ඔය පහුගිය දවසක සිත්නතසුපේ සාකච්ඡාවේදී ඇහුවා මේ පොතේ තියෙන එක ගැන කතා කරනවා කියන එක ගැන කතිකාවක් කියනවනේ. පොත වැඩක් නැහැ කියලා. ඒතර ඕකෙදී ඉතින් අපිත් දේශකයන් වහන්සේලා කියනනේ මේ පොත කියන්නේ ත්‍රිපිටකයට නම් එහෙම කියන්න බෑ. ත්‍රිපිටකය කියන්නේ පොතක්ම නෙමෙයි. ඒක තමයි බුද්ධ වචනය කියලා. දැන් ඒ පොතේ කියන තැන පොතෙන් එහාට යන්න ඕනේ කියලා කතා කරන අය මම එක පැත්තකින් වරදක් දකින්නේ. හැබැයි පොතෙන් එහාට යන්න ඕනේ කියන අය. පොත වැඩක් නැහැ කියන අය ඉන්නවනම් මේ ත්‍රිපිටකේ වැඩක් නැහැ. ඕ පොත එක වැඩක් නැහැ කියනවනම් ඒ මනුස්සය ඉතින් මෝඩෙක්. මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් මනුස්සයට අවශ්‍ය නැහැ කියන එක ඒකේ තේරුම. බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරලා Tamanට අවබෝධ වෙයි හිතනවනම් එහෙනම් එයාගේ ශාසනයක් ඒක. බුද්ධ වචනේ ඔස්සේ Tamanගේ මාර්ගය වඩනවා නම් අන්නේ ආයතකට බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක්. පින්වත්නි මං කිව්වේ මොකද්ද එතකොට ඔබට? පොත වැඩක් නැහැ කියන කෙනානේ පොත ඉක්මවා යන්න ඕනේ කියන කෙනේ. පොත කියලා අදහස් කරේ ත්‍රිපිටකය නම් ත්‍රිපිටකේ ඉක්මවා යන්න ඕනේ. ත්‍රිපිටකේ ඉක්මවා යනවා කියන්නේ මොකද්ද? ත්‍රිපිටකය දැන් සමහර ඉක්මවා යනකොට හිතනවා මේ පඬිතුයෝගේ අර ත්‍රිපිටකයේ තියෙන ඒවා වල වැරදි හොයලා එහෙම එකක් කියන ඉක්මවා යනවා කියන හිතනක නෑ. මේක නෙමෙයි කියන්නේ. ඔය බුද්ධ වචනේ තියෙන දේ තමන්ගේ අත්දැකීමක් කරගන්න එකයි මේ ඉක්මවා යනවා කිව්වේ. තමන්ගේ අත්දැකීමක් කරගන්නවා කිය මොකද්ද පින්වත්නි? සම්දිට්ඨික ධර්මයක තියෙන ස්වභාවයක් තමයි තමන්ගේ අත්දැකීමක් කරගන්න ඕනේ. අන්නේ අත්දැකීම කරගන්න එකෙන් තමයි මේක සම්දිට්ඨිකයි කියන එක කියවෙන්නේ. අපි දැන් අන්නේ ඒ ගැන බලමු. කොහොමද මේ තමන්ගේ අත්දැකීමක් වෙන්නේ ධර්මය? කොහොමද මේක තමන්ගේ අත්දැකීමක් වීම තුළ සම්දිට්ඨික බව අත්දකින්නේ කොහොමද? සිත්නේ තසපු වහන ඔබට ඊටාම පැහැදිලිව අද දවසේ මේ සම්දිට්ඨික කියන එක ගැන අපි
කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් ඔබට ඔබේ ජීවිතේ රාගයක් ඇති වුණාම මේක තමයි රාගය කියලා තේරුම් ගන්න අවශ්‍ය නම් පුළුවන්ද බැරිද? පුළුවන්නේ. ද්වේෂයක් ඇති වුණාට පස්සේ මේක තමයි ද්වේෂය කියලා අඳුරගන්න පුළුවන්ද බැරිද? අවශ්‍ය නම් පුළුවන්. ඒතර මේ හිතේ ඇති වෙන ඇලීම් ගැටීම් අඳුරන්න එහෙනම් පුළුවන් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල මේක තමයි රාගය, මේක තමයි ද්වේෂය, මේක තමයි මෝහය කියලා කියා දෙනවද නැද්ද? පැහැදිලිව උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි රාග දේශ මොහ කියන වචන ගැන අහලා තියෙනෙත් අපිට ධර්මයේ අහන්න හම්බෙච්ච හින්දානේ. අපි පොඩි කාලේ ඉඳලා ධර්මය අහලා තිබුණ නැත්නම් අපි රාග දේශ මොහ කියන එකක් ගැන දන්නේ නැහැ එහෙනම්. අපි ওই වචන දන්නේ නැහනේ. රායන්නයි ගයන්නයි රාග කියන වචනේ භාවිතේ තියෙන රාග තාල ඕනතරම් රාග කියන වචනේ පාවිච්චි වෙනවා. හැබැයි මේ රාග, ද්වේෂ, මෝහ මේ බුද්ධ වචනේ ඔස්සේ අපි දැනගත්තොත් මිසක් වෙන කොහෙන්වත් අපිට ආවේ නෑ පින්වත්නි. එතකොට දැන් මේ හිතේ හැඟීම් වගේ එන දේවල්නේ මේ රාගය කියන්නේ. රාගය හැඟීමක්. ඒක හිතට දැනෙන දෙයක්. ඒක භාවයක්. මනෝභාවයක්. මනසට ඇති වෙන ස්වභාවයක්. රාගය කියන්නේ. ද්වේෂ කියන්නේ භාවයක්. ඒක මනෝභාවයක්. මනසේ ඇති වෙන ස්වභාවයක්. එතකොට ඔය රාගය, ඔය ද්වේෂය, ඔය මෝහය අපිට අල්ලලා පෙන්වන්න බෑනේ හිතේ ඇති වෙන එක. හිතේ තියෙන මේක තමයි රාගය. ඕන්න බලන්න මේ නිල් පාටයි. ඒක නිකන් මේ ලොකුයි. අඟල් මෙච්චරක් විස්කම්බේ තියෙනවා. මෙහෙමයි කියලා හැඩේ මේකයි කියලා අපිට එහෙම පෙන්වන්න බෑ. රාගේ හරි ගොරෝසුයි. ටිකක් බූල් වගේ සිනිදුත් තියෙනවා එක පැත්තක් යටින් බලද්දි. එහෙම කියලා අපිට බෑනේ පින්වත්නි. ඒකට හැඩයක් දෙන්න රාගේ කියන්නේ මොකද්ද කියලා. ඒතර හිතේ තියෙන හැඟීමක් මේක තමයි රාගය කියලා අපි කොහොමද හරියට ටක්කෙටම කියන්නේ? මේක තමයි ද්වේෂය කියලා මේ හිතේ ඇති වෙන භාවයකට අපි කොහොමද හරියටම කියන්නේ? මේක තමයි මෝහය කියලා අපි කොහොමද හරියටම කියන්නේ? ඒක තමයි පින්වත්නි ධර්මයේ සම්දිට්ඨිකකම කියන්නේ. සම්දිට්ඨිකයි. ඒ කියන්නේ අතන ධර්මයේ තුල විස්තර කරපේක මෙතන අපි අපේ හිත තුල අත්දකිනවා. අන්නේ අත්දැකීමයි සම්දිට්ඨිකකම කියන්නේ. මේ මම පඬිතුකට මගේ හිතෙන් කියන නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇවිල්ලා මහත්තයෙක් අහනවා ස්වාමීනි මේ ධර්මයේ සම්දිට්ඨික වෙන්නේ කොහොමද? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ඇයි මහත්තයෝ ඔබතුමාට රාගය ඇති වෙනවද නැද්ද? ස්වාමීනි ඇති වෙනවා ඒකෝ. ඉතින් ඔන්න ධර්මයේ තුල රාගය ගැන කතා කරන ඔබතුමා රාගය අත්දකිනවා. අන්න සම්දිට්ඨිකයි කිව්වා. ඔබතුමාට ද්වේෂය හට ගන්නවද නැද්ද? හට ගන්නකෝ. ඔබතුමා ද්වේෂය එතකොට අඳුර ගන්නවද නැද්ද? අඳුර ගන්නකෝ. ඉතින් මේ ධර්මයේ තුල ද්වේෂ ගැන කතා කරනවා. ඒ ධර්මයේ තුල කතා කරනකොට ඔබතුමා අත්දකිනවා. එතකොට පින්වත්නි ඔන්න රාගය ගැන දේශනාවේ කියන එක අපිත් අපේ මනසින් අත්දකිනවා. එතකොට පොත ඉක්මවා ගිහිල්ලාද නැද්ද? පොත ඉක්මවා යනවා. පොතේ සීමාවෙන් රාගය කියලා එකක් තියනවලු. ද්වේෂ කියලා එකක් තියනවලු. අපි නම් දන්නේ කියලා නෙමෙයිනේ. ඒතර පොතේ තියෙන එක අපිත් අපේ මනස තුළම අත්දකිනවා නම් පොත ඉක්මවා යනවා. එහෙනම් අන්න සම්දිට්ඨික වෙනවා. සාන්දෘෂ්ටිකයි. තමා තුළින්ම දකිනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ රාගය ආදීනවත් පෙන්වනනේ. රාගය මේකයි කිව්වා වගේම රාගය ආදීනව පෙන්වනවා. ඕකත් අපි අත්දකින්නේ නැද්ද? ද්වේෂය ආදීනව පෙන්වන අපි ඕක අත්දකින්නේ නැද්ද අපේ මනසින්? මෝහය ආදීනව අපි අත්දකින්නේ නැද්ද? දැන් හිතන්න රාගය නිසා වෙන ප්‍රශ්න, පීඩන, ද්වේෂය නිසා එන ප්‍රශ්න, පීඩන අපි විඳිනකොට අන්න අපිට තේරෙනවා මේ තමයි ආදීනව. එහෙනම් අර පොතේ කියපු එක දේශනාවේ කියපු එක අපි අපේ මනසින් අත්දකිනවා. අන්න පොත ඉක්මවා යනවා. එතකොට පින්වත්නි සම්දිට්ඨිකයි. සම්දිට්ඨිකයි කියන්නේ ඒ ධර්මයේ කියපු එක අපි අපේ මනස තුල අත්දකිනවා.
තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. මේකට මේ රහත් වෙන්න ඕනේ නැහැ. එතකොට ඒ අත්දැකීම පින්වත්නි තවත් ඉස්සරහට යනකොට අපිට පුළුවන් නම් දැන් මේක මම තවත් පැහැදිලි කරන්නම්. මේ ශාසනයේ කොටස් තුනක් තියෙනවා. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා කොටස් තුනක් තියෙනවා. පර්යාප්ති ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපේ ධර්මයේ අහන එක, සාකච්ඡා කරන එක, විමසන එක, දේශනා කරන එක, ඔය ඔක්කොම පොත් කියවන එක, ඒ ඔක්කොම ඒ කියන්නේ ධර්මයේ තමා තුළට ග්‍රහණය කරගන්නවා නම් මොන විදියෙන් හරි සාකච්ඡාවෙන් හරි ශ්‍රවණයෙන් හරි බ්‍රේල් ක්‍රමයට පොතක් හදලා දෘශ්‍යාබාධිත කෙනෙක් ඒක කියවලා හරි කොහොම හරි ධර්මයේ තමා තුළට ග්‍රහණය කරගන්නවා නම් ඒකට තමයි කියන පර්යාප්ති ශාසනය. ඒ ධර්මයේ තමා තුළට අරගෙන දැන් ඒක පුහුණු කරන්න ගන්නවා නම් කවුරු හරි කෙනෙක් ඒකට කියනවා ප්‍රතිපත්ති ශාසනය. ඒ පුහුණුව කරගෙන යනකොට ප්‍රතිපත්ති යනකොට කවුරු හරි ඔන්න ඒකේ ප්‍රතිඵල ලබන්න ගන්නවා. ඒ ප්‍රතිඵල ලබන එක මාර්ගඵල ලබන එක. අන්නේ මාර්ගඵල ලබන එකට කියනවා ප්‍රතිවේද ශාසනය. ඒතකොට ඔන්න ශාසනයේ කොටස් තුනයි. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. පින්වත්නි ඔය තුනේම සම්දිට්ඨිකකම තියෙනවනේ. කොහොමද මේ තුනේම සම්දිට්ඨිකයි කියන්නේ? දැන් පර්යාප්තිය තුලනේ කිව්වේ මේක රාගය, මේක ద్వේෂය, මේක මෝහය කියලා කිව්වේ පර්යාප්ති ශාසනය තුල. ඒතර ඒක අපි අපේ මනසින් අත්දකින්නකොට පර්යාප්ති ශාසනයේ සම්දිට්ඨිකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රාගය දුරු කරන්න මේ විදිහට කරන්න. මෙහෙම සිහිය පුරුදු කරන්න, මෙහෙම වීරිය වඩන්න, මේ විදිහට ප්‍රඥාව දියුණු කරන්න, මේ විදියට සමාධිය වඩන්න කියලා උන්වහන්සේ දැන් මේ රාගය දුරු කරන්න ඕන ප්‍රතිපදා පෙන්නවා. දැන් ඒ ටික අහන්නේ පර්යාප්තියෙන්. හැබැයි ඒක දැන් අපි කරන්න ගත්තට පස්සේ ප්‍රතිපත්ති ශාසනය. ඒ ප්‍රතිපත්ති ශාසනය කරගෙන යනකොට තේරෙනවා දැන් ඒ විදිහට වඩනකොට මා තුළ ඒ රාගය දුරු වෙනවා. ඒ විදිහට පුහුණු කරනකොට, ඒ විදිහට සිහිය වඩද්දී, ඒ විදිහට වීරිය වඩද්දී, ඒ විදිහට ප්‍රඥාව වඩද්දී, ඒ කියපු විදිහට සමාධිය වඩද්දී, ඒ කියපු විදිහට ශ්‍රද්ධාදිය වඩද්දී මා තුළ ද්වේෂය දුරු වෙනවනේ කියලා දැන් තමන් අත්දකිනවා. අන්න පින්වත්නි ප්‍රතිපත්ති ශාසනයේ තියෙන සම්දිට්ඨික බව. එහෙම දුරු කර යනකොට අකුසල් තණ්හාව දුරු වෙවි යන බව තමන්ම තමන්ගේ මනසින් අත්දකිනවා. අත්දැකීම පින්වත්නි අන්න සම්දිට්ඨික බව. එහෙම තණ්හාව දුරු වෙවි යනකොට තමන්ම මාර්ගඵල නැමැති ප්‍රතිඵල ලබනවා. ඒ කියන්නේ ප්‍රතිවේද ශාසනය. එතකොට ඔන්න මාර්ගඵල ලබන්නේ තමන්ගේම මනස තුල තමන්ගේ අත්දැකීමක්. එතකොට අපි අහලා තියෙන සෝතාපන්න කෙනා කියන කෙනාව තමන්ම තමන්ගේ මනසින් අත්දකිනවා. කවුද සෝවාන් කෙනා කියන්නේ කියලා තමන්ම එතකොට තමන්ගේ මනසින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න පින්වත්නි ප්‍රතිවේද ශාසනය තුලදී සම්දිට්ඨික බව. එතකොට මේ සම්දිට්ඨික කියන එක පරියප්ති ශාසනය තුලත් සම්දිට්ඨික බව අත්දකින්න පුළුවන්. ඒක දැනටත් ඔබට අත්දකින්න පුළුවන්. ප්‍රතිපත්ති ශාසනයේ සම්දිට්ඨික බව අත්දකින්න ප්‍රතිපත්ති යෙදෙන්න ඕනේ. සමාධිය වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා නම් සමාධිය තුළ මෙහෙම ධානාංග තියෙන මේ වගේ ධාන ලැබත හැකි. පළවෙනි ධානයට සමාදින්න පුළුවන් කිව්වනම් ඔබත් ඒක කරනකොට පින්වත්නි ඔබත් එතකොට සමාධිය තුළ සම්දිට්ඨික බව අත්දකිනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං නේද? ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ සහිතව පළවෙනි ධ්‍යානෙට සමාදින හැටි කිව්වා. විවිච්ඡේව කාමේහි අපි හිතමු ඔබ ආස්වාස ප්‍රාස්වාස කියන හුස්ම රැල්ලට හොඳට සිහිය පිහිටවගෙන ඒ අරමුණේ හිත පුරුදු කරගෙන යනකොට ඔබේ හිත රූප අරමුණු වල, ශබ්ද අරමුණු වල, ගන්ධ සුවඳ අරමුණු වල, රස අරමුණු වල, පහස අරමුණු වල දුවන්නේ නැහැ. විවිච්ඡේව කාමෙහි කාමෙන් හිතේ වෙලාවට ඈත් වෙනවා. හුස්ම රැල්ලත් එක්ක විතරයි හිත තියෙන්නේ. විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි අර රූප ශබ්ද ගන්ධ රස පහස ආදී අරමුණුත් එක්ක ඇලි ගැටි අකුසල් අරමුණු දැන් හිතේ එන්නේ ඔක්කොම පැත්තකට ගිහිල්ලා. මොකද ආස්වාසෙත් එක්ක ඇති ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ.
ප්‍රශ්වාසෙත් එක්ක ඇති ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. අන්න පින්වත්නි මොකද වෙන්නේ? අකුසලේනුත් හිත ඈත් වුණා. පළවෙනි ධ්‍යානයේ අංග වැඩෙන්න පටන් ගන්නවා. ආස්වාසයේ ප්‍රස්වාසයේ තුලම විතක් ਵਿਚාර ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය අත්දකින්න. දැන් පොතේ නිරාමිස ප්‍රීතියක් ගැන කිව්වට තමන්ගේ මනසින් නිරාමිස ප්‍රීතිය අත්දකින්නේ මේ ප්‍රතිපත්තිය යෙදෙද්දී. එතකොට ඒක සම්දිට්ඨිකකම. එතකොට පින්වත්නි ඒ කායික මානසික ඇති වෙන සුඛය සැපය ඒ ආස්වාස ප්‍රාස්වාස අරමුණේම හිත එකඟ වෙන ඒකාග්‍රතාවය අත්දකින්නට ඔන්න පළවෙනි ධ්‍යානය කියලා එකක් අපි පොතේ කියුවා. දැන් මේ පළවෙනි ධ්‍යානයේ අංග ටික තමන්ගේ මනස තුළ අත්දකින්නකොට සම්දිට්ඨිකවම පළවෙනි ධ්‍යානෙ තමන්ම අත්දකිනවා. ඒක තමයි සම්දිට්ඨික කියන්නේ. ඔන්න එතකොට පොත ඉක්මවා යනවා. ත්‍රිපිටකයේ පොතේ ඉන්නේ නැතුව පොත ඉක්මවා යන නම් ඔන්න ඔහොමයි. තමා තුළ සාන්දෘෂ්ටිකව තමා තුළ ඒ දේශනාව අත්දැකීමක් කරගන්න ඕනේ. එතකොට පින්වත්නි මේ හරි අපූර්ව මේ ධර්මයේ තුල ඒ සම්දිට්ඨික බව දකින්න විවිධ විදිහ. දැන් මේ ඔය කියපු නිවන් මඟ තුලනේ ඔක්කොම. ඒතර පින්වත්නි දැන් අපි දන්නවා පිරිතක තියෙන ආශිර්වාද අපි සම්දිට්ඨිකව විඳින්නේ නැද්ද? ඔබ පිරිත් අහනවා. සමහරු මට කියලා තියෙනවා සයින්හස net fm එකේ රෑ එළි වෙනකන් අපි පිරිත් ටික දාලා හරි ශාන්තව මේ නින්දට යන්නේ ධර්ම මනසිකාරයෙන්. ඒ කියන්නේ කෙලෙස් අරමුණු හිතේ පුරෝගෙන නිදාගන්නේ අර පිරිත් ටික අහගෙන ඒ තුල හිත නිවාගෙන නින්දට යනවා. කෙනෙක් එහෙම එපා පිරිත් ටික දාලා තියෙනවා නම් හැරන් ඉන්න ඕනේ කියලා. ඒක පිරිත් පින්කමකට ගියාම කරන්නේ. හැබැයි රේඩියෝ කෙරයට හැමදාම පිරිත් යන එක හැරගෙන ආගෙන ඉන්න ගියොත් එහෙම කවදාවත් නිදා ගන්න වෙන්නේ නැහැ නේ. නිින්ද කියන එක මනුස්සයාට ආහාර වගේ අවශ්‍ය දෙයක්. ඒක කරන්න ඕනේ. හැබැයි මේ නිින්දට යනකම් හරි ඒ පිරිත් ටික අහගෙන නිදා ගන්න එක කොච්චර ලොකු දෙයක්ද? මුකුත් කරන්නේ නැති එකේ. එතකොට ඔබ ඒ පිරිත තුල හිත සංසිඳව ගන්නවා. පින්වත්නි පිරිත් ටික අහලා හිත සංසිඳෙනවා නම් පිරිත් ටික අහද්දී ඔබේ හිතට එහි ආනිසංස විදියට දැනෙනවා නම් හිතට ඒකත් සම්දිට්ඨිකයි. සමහර පිරිත් අහනකොට බලන්න අමනුෂ්‍ය බය පහව යනවා. දැන් අපිට මේ දවස්වල විශාලාව කියන වචනේ හරියට ඇහෙනවනේ. විශාලා මහනුවර ගැන සිද්ධිය දැන් හරියට කතා බහ වෙනවා මේ තුම්බිය ප්‍රශ්නේ ඉන්දියාවේ මේ දවස්වල තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. රතන සූත්‍රය ගැන වැඩිපුර කොත්තමල්ලි රතන සූත්‍රය පහුගිය කාලේ තිබුණානේ. අර ඉන්ජෙක්ෂන් එක ආපු ගමන් කොත්තමල්ලි පැත්තකට දැම්මා රතන සූත්‍රය පැත්තකට දැම්මා. දැන් දෙකම මතකයි. දැන් ඔන්න ආයි තෝන වෙයි. දැන් තුන්වෙනි රැල්ල පටන් ගත්තා කියලා. දැන් ඔන්න ආයි චුට්ටක් බය වෙලා දැන් ආයි කොත්තමල්ලි බොනවා. මේ ආයි දැන් රතන සූත්‍රය කියවනවා. ඊට පස්සේ ඉතින් ආයි මොකක් හරි හොඳම ඉන්ජෙක්ෂන් එකක් වගත දැන් ඉතින් පොඩ්ඩක් බය වෙන්න දෙයක් නැහැ කිව්වගම ආයිත් ගානක් නැති ඒ මිනිසුන්ට බයට ඇදලා ගන්නවා රතන සූත්‍රය. නෑ ඒක ශ්‍රද්ධාවෙන් පරිහරණය කරනවා නම් අපි පින්වත්නි අමනුෂ්‍ය බය රෝග බය මොන බයටත් යම් කිසි විදිහක ඔබට හිතට සහනයක් ඇති කරනවා. මේ බුද්ධ අවවාද ඒ සජ්ජායනය කරන්න තියෙන ඒ වටිනා පිරිත් දේශන සත්තු සර්පය ගැන බය එනකොට කන්ද පිරිත හිතට මොනවා හරි බයක් ඇති ගැනීමක් ඇති දජග්ග පිරිත මිනිස්සුන්ගේ හිතට ඒ බය නැති කරන්න ආශිර්වාදයක් වෙනවා පින්වත්නි. ඔය සිද්ධියක් වෙන දීඝවාපී චෛත්‍යයේ උණු පිරියම් කරන්න ස්වාමීන් වහන්සේ නමක් චෛත්‍ය උඩට නැගලා උණු ගගා ඉන්නකොට එකපාරට ලිස්සලා ඇදගෙන වැටෙනවා. දැන් දීඝවාපී චෛත්‍ය උඩ ඉඳලා මේ ස්වාමීන් වහන්සේ වැටෙනකොට පහළ ඉන්න ස්වාමීන් වහන්සේලා කෑ ගහලා කිව්වා ස්වාමිනී දජග්ග සූත්‍රය සිහිපත් කරගන්න කියලා. දැන්
වැටෙන හාමුදුරුවන්ට ඒක ඇහෙනකොටම උන්වහන්සේ එකපාරට දජග්ග සූත්‍රේ හිතන්න ගත්තා. මේ වැටෙනවා මේ. කස්සේ දජග්ග සූත්‍රේ මතක් වුණා එකපාරට. ඔබ දන්නවද? හිතා ගන්නවත් බැරි විදියට පොඩි ගඩොල් කැට දෙකකට හිර වෙලා උන්වහන්සේ නැවතුනේ. ඒක හරි ආශ්චර්යමත් විදියට. ආරක්ෂාවක් තියෙන දජග්ග සූත්‍රය කියන්නේ පැහැදිලිව ආරක්ෂාවේ පිරිතක්. ඒවත් සම්දිට්ඨිකකම් තමයි. ඒ තුලත් තියෙන්නේ තමා තුලින් එහි ආනිසංස අත්දකින්න. පින්වත්නි මේ කර්ණීයමෙත්ත සූත්‍ර බලන්න. දැන් අර කැලේකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා ගහක් පල්ලේ වාඩි වෙලා උන්වහන්සේලා දැන් භාවනා කරගෙන ගහේ ඉන්න දේවතාව කෑ ගහනවා මේ මේ හාමුදුරුවෝ අදවත් යයිද දන්නේ නැහැ හිත ඉන්නවා දැන්. කියන්නේ අර ගහමුල හාමුදුරුවෝ භාවනා කරන එකට අකමැති. මේගොල්ලන්ට විමානෙට වෙලා ඉන්න බෑලු ගහ උඩ. මේගොල්ලන්ට ඕනේ කොහොම හරි මේ හාමුදුරුවෝ ටික පන්න ගන්න මේ කැලෙන්. අද යයි හෙට යයි කිකේ බලන් හිටියා නෑ. ස්වාමීන් වහන්සේලා මාස ගණන් ඉන්න පාටක් තියෙන්නේ. මේ හරියන්නේ බය කරලවත් පන්න ගමු කියලා දෙවරු ටික කතා වෙලා දැන් හාමුදුරුවරුන් එක එක යක්ෂ වේස අනම්මනම් මවාගෙන මේ දෙවරු බය කරනවා හාමුදුරුවරුන්ව. ස්වාමීන් වහන්සේලා අතරේ පුදුම මෛත්‍රියක්, පුදුම කරුණාවක්, පුදුම මුදිතාවක් තිබිලා තියෙනවා කියලා තේරෙන්නේ ඔන්න ඔතෙන්දී. හැම හාමුදුරු කෙනෙක්ම හිතුවා මේ බය වෙන මේ යක්ෂ රූප මේවා දකින්නේ මම විතරයි. මං ඕ අනිත් හාමුදුරුවන්ට කියන්න ගියොත් එහෙම උන්වහන්සේලාගේ ඔළුවේ තෝක වැඩ කරනවා. උන්වහන්සේලාත් බය වෙයි. කාටවත් කියන්න ඕනේ නැහැ කියලා තමන්ම දැන් හැම හාමුදුරු කෙනෙක්ම දකිනවා. හැබැයි හැමෝම හිතන් ඉන්නේ මං විතරයි දකින්නේ. අනේ උන්වහන්සේලා පින්වත්නි තනියෙන් හිතේ තියාගෙන බය වෙවි කියා ගන්න විදියකුත් නැතුව දුකෙන් අමාරුවෙන් හරියට වළඳන්නෙත් නැතුව ඔහොම ඉන්නකොට හැමෝම හාමුදුරුවන්සලා ටික කෘෂ වෙලා ගියා. දැන් එතකොට ඔක්කොම හාමුදුරුවෝ ටික විරූපී වුණා. ටික කාලෙකින් ඔන්න උන්වහන්සේලා එකතු වෙලා කතා වුණා. ඇයි ස්වාමීනි අපිට මොකද්ද මේ වුනේ? මේ හොඳට හිටියානේ. ඔන්න එතකොට තමයි එළියට ආවේ කතාව. බලද්දි හැමෝම දැකලා මේ එක්කෙනාට එක්කෙනා ඔක්කොම එක වගේ දැකලා. පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වට පස්සේ තමයි කරණීය මෙත්ත සූත්‍රය උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කිව්වේ. එතෙන්දි තමයි කරණීය මෙත්ත සූත්‍රය කියන එක බුදුමෝයෙන් වදාලේ. ඇවිල්ලා මේ වනයේ දැන් ස්වාමීන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. මෛත්‍රී කොහොමද දැන් කරනවනේ? කරණීය මෙත්ත සූත්‍රය කියලා වැඩක් සජ්ජායනා කළා වැඩක් නැහැ. හොඳට මෛත්‍රිය තියෙන්නත් ඕනේ ටිකක් නෙමෙයි. මෛත්‍රිය හොඳට තියෙන්න ඕනේ පිටුපත්. ඉතින් මේ සන්නහන්සලා අර එකිනෙකාට බය වෙන දේ නොකිය හිටපු එක තුලම පේනවනේ මෛත්‍රී සහගතයින් උන්වහන්සේලා. අනේ වැඩි කාලයක් ගියනේ අර කරදර කරපු දෙවිවරුන්ගෙන් අන්තිමට උදව් ලැබෙන්න ගත්තා. බලන්න සම්දිට්ඨිකයි ඵල ලැබෙනවා. තමා තුළින් ඒ අත්දකින්නවා. මේ හැම දේශනාවකම ඔය ප්‍රතිඵල තියෙනවානේ. අදටත් අවුරුදු දහස් ගණන් ගිහලා තාම තමනුෂ්‍ය බයක් මොකක් හරි ආපු ගමන් මේ දේශන කියනවානේ සජ්ජායනා කරනවානේ. මේ බොරු වැඩ නම් මේ ප්‍රතිඵල නැත්තම් බින්ගන්දු මේ අවුරුදු දහස් ගණන් ඔහොම පැවතීගෙන එන්නේ නැහැ. සමහර මෝඩ මිනිස්සු කිසිම හෙවිල්ලක් වගේ විභාගයක් නැතුව මොන බොරුද කියනවා. ඔබට මේ අද ඉපදිලා මේ තාම අවුරුදු 50ක් නෑ සමහරලාට ඉපදිලා. මොන බොරුද ගාන අවුරුදු 10 ගානක් තිස්සේ මේකේ වටිනාකම මිනිස්සු රැකගෙන අවබෝධයෙන් තේරුම් අරගෙන පරිස්සම් කරගෙන ආපු ඒ උතුම් බුද්ධ වචනේ බලය දන්නේ නැතිකම. සම්දිට්ඨිකව අත්දකින්න තියෙන දේ Tamanටත් මොකක් හරි ප්‍රශ්නයක් ආවු තැන තමනුත් අත්දැක්ක දාට තමයි තේරුම් ගන්න ආනේ මේක කොච්චර ආශ්චර්යමද කොච්චර බලවත්ද කියලා. මේ සම්දිට්ඨිකකම විවිධ විදිහට දකින්න පුළුවන්. දැන් බලන්න ප්‍රතිපත්තිය ගැන කියනකොට නිවන් මඟ වඩන සතිය වීරිය ප්‍රඥාව විතර නෙමෙයිනේ. දන් දෙන එකත් යම් ප්‍රතිපත්තියක් නේ. ඒ තුලත් ලෝභය අතහරිනවනේ. සීය කියලා හිටිය සේනාපති කෙනෙක්. මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අහන ස්වාමීනි මේ දානේ සම්දිට්ඨික විපාක මොනවද? ඒ කියන්නේ දන් දෙන කෙනාට සම්දිට්ඨිකව තමා තුළ අත්දකින්න තියෙන මේ ජීවිතය තුළ අත්දකින්න ලැබෙන විපාක මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට කරුණු හතරක් පෙන්වනවා දන් දෙන කෙනාට තියෙන සම්දිට්ඨික ප්‍රතිඵල. කිව්වා
දන් දෙන කෙනා ප්‍රියමනාප වෙනවා කියුවා තව බොහෝ දෙනාට. ඒක සන්දිට්ඨික විපාකයක් කිව්වා. බොරුද නැද්ද? හොඳට දන් දෙන කෙනා බලන්න සමාජය තුළ හරිම ප්‍රියමනාපයි. දැන් මම දැක්ක ඔය මුහුණු පොතේ ගෙවල් හදලා දෙන කේක මේ කරන පින්කම් ගැන නිතර ඡායාරූප පළ කරන මැණික් මුදලාලි කෙනෙක් ඉන්නවා හරි ප්‍රකට මේ Facebook වල. එතකොට දැන් මේ මැණික් මුදලාලි විවිධ අයට උදව් උපකාර කරලා ඒවා ගැන සමාජය දැනුවත් කරනවා. අපි දන්නේ දැනුවත් කරන අරමුණ මොකද්ද කියන එක මෙතන කතා කරන්නේ. නමුත් මිනිස්සුන්ට යාර දන් දෙන කෙනෙක් නිසා ප්‍රියමනාප වෙලා. දන් දීම තුල ප්‍රියමනාප වෙලා. ඔය දැන් YouTube වගේ සමාජ ජාලවල සමහරලාට මොනවා හරි දේශපාලන නම නම් කතා කරන්න ගිහලා නම කැත වෙච්ච ඇතම් තරුණ ළමයි පස්සේ කාලෙක මම දැක්ක කාට හරි මිනිස්සුන්ට අසරණ අයට උදව් කරන්න ගන්නවා පොඩ්ඩක්. ඒ උදව් කරන්න ගත්ත ගමන් බැනපු මිනිස්සු ඔක්කොම අනේ ඔබතුමා මේ වගේ වැඩ කරන්න ඒව තමයි හොඳ වැඩ කියලා දැන් ප්‍රශංසා කරනවා පහදිනවා මිනිස්සු ප්‍රියමනාප වෙනවා. දන් දෙන කෙනාට පින්වත්නි මොන ආගමේ කොහෙම හිටියත් මිනිස්සුන්ට දන් දෙන කෙනාව ප්‍රියයි මනාපයි. ඒක සන්දිට්ඨික විපාකයක්. අන්න දැක්කද? සන්දිට්ඨිකයි. අත්දකින්න පුළුවන් තමා තුළම. එතකොට මේ ප්‍රියමනාප වෙන එක වගේම සත්පුරුෂය අසුරට හම්බෙන එකත් සන්දිට්ඨික විපාකයක්. දැන් අර අපි දැක්ක සමහර තරුණ ළමයි දන් දෙනවා ආරණ්‍ය සේනාසන ගාන ගිහලා ශ්‍රමයෙන් හරි දන් දෙනවා එකතු වෙලා සංවිධාන වෙලා. ඊට ඒගොල්ලන්ට තව කල්යාණ මිත්‍රයෝ එකතු වෙනවා. ධර්මයේ හැසිරෙන ඒගොල්ලෝ කණ්ඩායම් වෙලා කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා තව පින්කම් කරනවා. ඒතර ඒ සත්පුරුෂය එකතු වෙනවා දන් දීම තුල. ගෙදෙට්ට වෙලා ඔහේ නිකන් හිටියා නම් එහෙම සත්පුරුෂයෝ හම්බෙන්නේ නැහැ. ඒ සත්පුරුෂයෝ එකතු වෙනවා. ඒකත් සන්දිට්ඨික විපාකයක්. ඊට පස්සේ පින්වත්නි මේ කීර්ති ගෝසාව, කල්යාණ කීර්ති ගෝසාවක් පැතිරෙනවා කියන දන් දෙන කෙනාට. තුන්වෙනි සන්දිට්ඨික විපාකේ. බොරුද කියලා හිතන්නකෝ. කල්යාණ කීර්ති ගෝසාව දන් දෙන කෙනාට කල්යාණ කීර්ති ගෝසාවක් කොහොමත් හැදෙනවා. දානපති කියලා නම් කරනවනේ. බලෙන් නම් කරගන්න එක නෙමෙයි. එතකොට අපි සමහර ලාවට ඔය මේ එක්තරා සිද්ධියක් මට හිතට මතක් වෙනවා පින්වත්නි. ජිනීවා වල ඒ පන්සලේ නායක හඳුරු මතක කිව්වේ ජිනීවා වල පල්ලියක ෆාදර් කෙනෙක් උන්වහන්සේට කියපු කතාවක්. ඒ පල්ලියේ අර ආධාර දෙන ඔය අපේ පින් පෙට්ටිය වගේ ඒ ඩොනේෂන් බොක්සස් තියලා තියෙනවා. ඉතින් පල්ලිවල ඒ පෙට්ටියට සල්ලි දානකොට ඔය ලියුම් කවර් එක දාලා තමයි සල්ලි දාන්නේ. සාමාන්‍ය ගොඩක් පිට රටවල එහෙමයි කරන්නේ. නිකම්ම සල්ලි ටික දාන්නේ නැහැ. මාසෙකට එක ලියුම් කවරයක් හම්බෙනවලු. හරියට දැන් අපේ රටේ වටිනාකමෙන් ලක්ෂයක් වගේ මුදලක් ඔබ හිතන්න පන්සලකට කොහෙට හරි මාසේ නඩත්තු වෙනුවෙන් කවුරු හරි දෙනවා නම් සුළුපටු මුදලක් නෙමෙයිනේ. අන්න ඒ වගේ එහෙන් දැනෙන ලක්ෂයක විතර වටිනාකමක් දැනෙන ලොකු මුදලක් හැම මාසෙම අර බොක්ස් එකට වැටෙනවා. හැබැයි ඒ ලියුම් කවරේ නම් ගම් ලියන්න විස්තර ලියන්න තියනවා print කරලා. මේක ලියන්නේ නැහැ මෙයා කවුද කින්දමන්ද මුකුත් ලියන්නේ නැහැ. නිකන්ම හිස් ලියුම් කවරේ අර සල්ලි ටික දාලා බොක්ස් එකට දානවා. හැම මාසෙම මේක වැටෙනවා. දැන් මේ පල්ලියේ ෆාදර්ට ප්‍රශ්නයක්. කවුද මේක කරන්නේ? හොයාගන්න බැරි වුණා. පින්වත්නි. එහෙම ඉතින් පන්නගෙන හෙව්වේ නෑ ෆාදර්. හැබැයි එක එක්කෙනා මැරෙනවනේ. ඉතින් ඔය මැරෙනකොට පල්ලියේ ඉන්නේ ඔක්කොම මේ කටයුතු බලනවනේ සාමාන්‍යයෙන්. ඒක ඒ චාරිත්‍ර ටික කෙරෙනවා. එක මහත්තයෙක් ගමේ නැති වුණා. ඒ නැති වුණාට පස්සේ පල්ලියෙන් අවසන් කටයුතු ඔක්කොම ඉතින් සිද්ධ වුණා. පින්වත්නි එතුමා නැති වෙච්ච මාසෙන් පස්සේ අර පෙට්ටියට ඒ මුදල වැටෙන එක නැවතිලා තියෙනවා. එතකොට තමයි ෆාදර් දැනගෙන තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් මේක කරලා තියෙන්නේ මෙතුමා. සමහරට ඒක හොයන්න නැතුවත් ඇත්තේ අර ඒක දෙන කෙනාගේ අවශ්‍යතාවය ඒක නොකියා දෙන්න එකනේ. ඒ අවශ්‍යතාවය නිසා ඒ ඕනකම රකින්න ඕනකමට ෆාදර්ස්ලාත් හොයන්න යන නැතුව ඇති. දැන් ඔන්න දැනගත්ත කවුද මෙච්චර කල් මේක කරලා තියෙන්නේ.
දැන් එතකොට බලන්න කීර්තිරාවේ පැතිරෙන එක කොච්චරද කියනවනේ. දැන් අද මේ net FM එකෙත් එතුමා ගැන කතා කරන්නේ. නැති වෙලත් මොකද්ද? දන් දෙන කෙනා පින්වත්නි හොරෙන් දන් දුන්නත් ලෝකයාගෙන් යාට කල්යාණ කීර්තිරාවයක් ලැබෙනවා. ඒක ඇවිල්ලා සන්දිට්ඨික විපාකයක්. ඊළඟ එක තමයි ඒ දන් දෙන කෙනා විශාරදව තේජවන්තව පිරිසක් අතරට යනවා බයක් නැතුව සොම්නසින්. අන්න ඒක සන්දිට්ඨික විපාකයක් කිව්වා. ඉතින් මේ වගේ දැන් මේ සන්දිට්ඨික කියන එකේ අපිට අත්දකින්න පුළුවන් සමාධියේ විපාක, දානය ගැන හැමදේම අත්දකින්න පුළුවන්. බලන්නකො ඉතින් බලන් ගියාම පොතේ තියෙන ඒවා ඔක්කොම Tamanට තමන්ගේ මනසෙන් අත්දකින්න තියෙනවනේ පින්වත්නි. ඔය විදිහටම තමයි රාගي දුරු කිරීමත් අත්දකින්න තියෙන විරාගය. ඔය විදිහටම තමයි සෝතාපන්න භාවයත් අත්දකින්න තියෙන. ඔය විදිහට තමයි සකදාගාමි අනාගාමි අරහත් ඵල අත්දකින්න තියෙන්නේ. ඔබ රාගය තමන්ගේ මනසෙන් අත්දකිනවා නම්, රාගයේ විපාක අත්දකිනවා නම්, ඉතින් රාගය දුරු කිරීමත් අත්දකින්න උත්සාහ කරන්න. දුරු කරන මාර්ගය. රාගය දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පුහුණු කරන්න කියපු දේවල් වල හිත පුහුණු කරන්න. එතකොට ඔබ ඒකත් අත්දකිනවා. එතකොට ඒ තුල රාග ප්‍රහාණය කියලා කියපු ඒ ප්‍රහාණයත් විපාකයක් විදිහට, කියන්නේ ඵලයක් විදිහට ඔබ ඒකත් අත්දකින්න විරාගයත්. මේ මනසින්ම තමා තුළම සියල්ල අත්දකින්න පුළුවන්. ඕකට තමයි සන්දිට්ඨිකයි කියන්නේ. මේ සන්දිට්ඨිකයි කියන කරුණ තව බොහෝ විදිවලට කතා කරන්න පුළුවන් මේ ශාසනය තුල. අපි අද දවසේ ඔබට මේ තෙක් මේ විස්තර කරලා කියලා දුන්නේ එක වචනය. ඇත්තටම ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගාථාව මේ සන්දිට්ඨික කියන වචන ගැන තමයි අපි මෙච්චරලා මේ සාකච්ඡා කරේ. මහා වච්චගොත්ත සූත්‍රය පාදක කරගෙන ඔබට මේ පෙන්නලා දුන්න අනුශාසනාව තුළ ඇත්තරම දැන් බැලුවොත් අපිත් ධර්මදේශකයන් වහන්සේලා වෙලා අපිත් යම්කිසි දානයක් නෙමෙයි කරන්නේ. මේක දැන් අර 100ට බුදුරජාණන් වහන්සේ වදාළේ දන් දෙන කෙනාට තියෙන සන්දිට්ඨික විපාක 4. ඒතර දැන් අපිත් මේ දානයක් දෙනවා, ධර්ම දානෙ. දැන් ධර්ම දානෙ දෙන්න කියලා අපිටත් මොකද වෙලා තින්නේ? බොහෝ දෙනාට ප්‍රියමනාප වෙලාද නැද්ද? ඒක ධර්ම දානය දීම තුලම ලැබෙන සන්දිට්ඨික විපාකයක්. එතකොට සත්පුරුෂය අපිට මුණ ගැහෙන්නේ නැද්ද? දැන් අපි මේ දේශකයන් වහන්සේලා ඉදිරිය යන නිසාමනේ අපිට සිල් රකින්න අය හම්බ වෙනවා, සමාධිය වඩන්න කැමති අය හම්බ වෙනවා. මම ධර්මදේශකයන් වහන්සේ නමක් නොවි මම ඔය සාමාන්‍ය ගියෙක් විදියට මොන හරි කරන් හිටියානම් ස්වාමීන් වහන්සේ මං ආසයි භාවනා කරන්න කියලා මේ භාවනා කරන්න කැමති සත්පුරුෂය මුණ ගැහෙන්නේ නැහනේ. බලන්න සන්දිට්ඨික විපාක මම අත්විඳිනවා පින්වත්නි මේ පැවිදි ජීවිතය තුළ. කල්යාණ කීර්තිරාවේ ලැබෙන්නේ නැද්ද මේ සද්ධර්ම ශ්‍රවණේ කියා දෙද්දි ස්වාමීන් වහන්සේලා ඒක අත්විඳිනවා. ඒවා සන්දිට්ඨික විපාක. නැත්නම් ඒක මේ මට මේ ගහෙන් ගෙඩින්න වගේ හම්බෙච්ච පුදුම සහගත දෙයක් නෙමෙයි. මේක ධර්මයේ තියෙන සන්දිට්ඨික විපාකයක්. එතකොට අපි පිරිසක් අතරට විසරදව සොම්නස්ව තේජස්ව යන්නේ කොහොමද? මේ ධර්මයේ කියා දීමේ ධර්ම දානේ සන්දිට්ඨික විපාකයක් විදියට. ඉතින් ඔබත් පටන් ගන්න. ඔබ ධර්ම දානෙ දෙන්න. මේ ධර්මයේ තුල ඒ ප්‍රතිපත්තියේ හැසිරෙන්න. ඔබට මේ ධම සන්දිට්ඨිකවත් විදින්න. සාන්දෘෂ්ටික භාවය තුල ලබන විපාක ඔබත් මේ බුදු සසුන තුල ලබන්න භාග්‍යවන්තයෙක් බවට පත් වෙන්න. ඔබට මේ උතුම් අනුශාසනය උපකාර පිණිසම හේතු වේවා කියලා අපි හැම දිනාටම තාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ගාල්ල බෝපේ ගම්මන්වත්ත පදිංචි මාස කෝරාල පවුලේ පින්වත් සියලු දෙනා විසින් අද දායකත්වයෙන් එකතු වෙන්නේ ගාල්ල බෝපේ ගම්මන්වත්ත ලිපිනේ පදිංචිව සිට නැසී ගිය ජෝන් මාස කෝරාල පියාණන්ටත් නන්දාවති සූර්යාරච්චි මෑණියන්ටත් කරාපිටිය රෝහලේ සේවයේ නියුතුව හදිසි අභාව ප්‍රාප්ත වෙච්ච සුනිල් මහත්මයා සහ මියගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමින් මාසකෝරාල පවුලේ දූ දරුවන් සහ මුණුබුරු මිනිපිරියන් විසින් දායකත්වයෙන් එකතු වෙන්නේ දේශකයන් වහන්සේටත් පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී ලක්වාසී සියලු දෙනාටත් දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරන බවත් සටහන් කරගනිමින් ඉතින් ඇත්තන් සිහිපත් කළ ඒ මිය පරලෝකීය ජෝන් මාසකෝරාල තාත්තා නන්දාවති සූර්යාරච්චි අම්මා සහ
නම් වශයෙන් කිව්ව අනිකුත් සුනිල් මහත්මයා ඇතුළු කිව්ව නොකියව සියලුම සසරගත මීගේ ඥාතියොත් ඔබ හැමදෙනාගේම සසරගත සියලු මීගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා අපි සියලු මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සසරගත මීගේ ඥාතීන් වගේම මේ පින අනුමෝදන් වෙන සියලු දෙවියොත් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා අපි කවුරුත් සාදු කියමු. එතකොට අද දවස් දායකත්වයෙන් එකතු වෙන ඒ මාසකෝරාල පවුලේ පින්වත් හැමදෙනාම වගේම පින්වත් ඔබ හැමදෙනාටමත් අපි මේ වෙලාවේ මෙත් සිතින් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැමදෙනාටමත් net FM ආයතනයේ පින්වත් අපේ අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ආගමික අංශයේ අධ්‍යක්ෂක අපේ පින්වත් වරුණ මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට සහ ඔබ හැමදෙනාටම මේ ගෞතම බුදු සසුන තුළම උතුම් ඵල ලබන්න සම්දිට්ඨික විපාක ලබන්න සම්දිට්ඨික ප්‍රයෝජනය මේ ශාසනය තුළම ලබා ගන්න පුණ්‍යවන්තයෝ බවට පත් වෙන මේ පින සහ මේ දේශනය හැම දිනාටම හේතු වාසනා වෙත්වා කියලා අපි තාම් සෙනෙහසින් හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නේ තසපුව ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. මේ උතුම් දේශනාව අහගෙන ඉන්නකොට ඔබට හිතෙනවා ඇති මුනිවරයන්ගේ බණ අර පෙර කවිවල සඳහන් වෙන්නේ බණනන් නිබුරුය මුනිවරයන්ගේ කියලා. ඒක ඇත්තටම ලෞතර තථාගතයන්න් වහන්සේගේ ධර්මය අපට සාන්දෘෂ්ටිකව අපේ ජීවිතය දැක ගන්න පුළුවන් අවකාශය මේ පහදලා දුන්නේ. අර ඔබ වහන්සේ කියනකොට මමත් නිකන් ගණනය කරගෙන ගියා. අපිටත් එතකොට අපේ ජීවිතයේ මේ ධර්ම දායාදය ලෝකයට ගෙන යන්නට උදව් කිරීම තුළ කොතරම් පිනක් රැස් වෙලා කුසලයක් රැස් වෙලා තිබෙනවද? ඒ තුළ අපිට අත්විඳින්න ලැබීම් පිළිබඳව ඒ ධර්ම දායනයට සහාය දීම මත අපට අපේ ජීවිතයේ ලැබුණු අත්දැකීම කෙසේද කියලා අපිටම විමසා බලන්නට පුළුවන්. මම විතරක් නෙමෙයි මෙතන දැන් කෞෂී ඉන්නවා අපේ ওই ධර්ම දායකත්වයන් ගන්න. ඒ වගේම දැන් ප්‍රවෘත්ති කියන සමීර ඇවිල්ලා ඉන්නවා. මේ හැමෝටම මට හිතෙන්නේ ගණනය කරලා බලන්න පුළුවන් හිතින්. අනේ අපිට මේවා ලැබුණේ මේ දේ හින්දා නේද කියලා. එහෙම ඔබ විමසා බැලුවොත් එහෙම ඔබට ඔබේ ජීවිතය තුළ ධර්මයක් දකින්නට හැකියාවක් ලැබෙනවා. ඒ තුළ විශ්වාසය තවත් සැකහැර මතු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රද්ධාව තවත් වැඩි වෙනවා. ඒ තුළම අපිට අපේ ප්‍රඥාව තවදුරටත් වැඩි දියුණු වෙන්නට හේතුවක් වෙනවා. එය නිවෙන්නටම හේතු වෙන ධර්මයක් බවට අපේ ජීවිතේ ලං කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දහම් දායාදේ අපිට මනා ලෙස පැහැදිලි කර දෙන අපේ පූජනීය දේශකයන්න් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේටත් ඒ උතුම් දායාදයෙන් හැකි ඉක්මනින් උතුම් නිවීම සැනසීම උදාපත් කරගන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලැබලා ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. 0112553363 දුරකථන අපි නැවතත් සෙනසුරාදා සිට්නේ තසපුවයි අපිට සමීප කරවන්නේ ධර්ම සාකච්ඡාවට එළඹෙන්නේ 0112553363 දුරකථන අංකයේ විවෘතව තිබෙනවා. ඔබට ඔබේ හිතේ තිබෙන මේ දේශනාව අහගෙන ඉන්නකොට මතුවුණු යම් ගැටලුවක් තිබෙනවා නම් ගැටලුව මේ අවස්ථාව තුළදීම අපි හාමුදුරන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා ඒ අනුශාසනාව ලබන්නට පුළුවන්. සවනස සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ වහන්සේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පිළිගනු ලබනවා. සවනස දැන් අර දේශනාවේ සඳහන් වුණු කාරණා ඇසුරේම දැන් රාගයක් ද්වේෂයක් ඇති වුනහම අපි ඒක හඳුනා ගන්නවා. අපිට පුළුවන්කම ලැබෙනවා. මේකද රාගයක් ඇති වුණේ ද්වේෂයක් ඇති වුණේ කියලා. අපි එතකොට එකෙන් ගැලවෙන්න යම් ආකාරයකට උත්සාහ දරනවා අඩුයි. රාගයක් අපි දකිනවා, ද්වේෂයත් අපි දකිනවා. අත්හරින්න අපි ගොඩක් වෙලාවට
යොමු වෙනවා අඩුයි. ඒ ඇයි ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ හිතේ මේක දැන් හඳුනගෙන තිබෙනවා ගැලවෙන්න අපි යොමු වෙලා නැති අපේ ධර්ම මාර්ගයේ හරියට හික්මිලා නැති නිසාද නැත්නම් මනුස්ස ස්වභාවය නිසාද මෙතනදී අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුත්තේ සාමාන්‍ය ජීවිතය තුළදී මේ තත්වයන්ගෙන් යම් මිදෙන්නට අවකාශයක් උදා කරගන්න බොහෝ දෙනෙක් කැමති මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා තිබෙන මිනිසුත් ඉන්නවා මෙහෙම ද්වේෂය ඇති වෙන තරහ ඇති වෙන මම දන්නවා මගේ හිතේ තරහක් තමයි මේ දැන් ඇති වෙලා තිබෙන්නේ මට ඒක අත්හරින්න හිතින්නේ නෑ ඒ වෙලාවේ කියලා. ඒයි අපේ ආමතුරුනේ. වර්ණ ආදීනව ගැන තියෙන අවබෝධය නැතිකම. එහෙමයි. ඕක තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. ඕනම දෙයක අත්හරින්න ඕන දෙයක ආදීනව දැන් අත්හරින්න ඕනේ ආදීනව තියෙන හින්දානේ. ඔව්. මේ ආදීනව ගැන අවබෝධයක් නැත්තම් ආස්වාද විතරයි දකින්නේ. දැන් සෝනස් ඒ අයම කියනවානේ මේකෙන් මහා පුදුම හානියක් වෙන්නේ මගේ පෞල් ජීවිතයට බාධාවක් කියලා. එහෙම කියනවා. ඉතින් ඒ ආදීනව හඳුනගෙන නැති නිසාද? ආදීනව කියන වරුණ දැන් ඔය తాවකාලිකව ඒ හිතන දේ නෙමෙයි. දැන් අපි කියමු ඒ කියන්නේ මේ ලෞකික ආදීනව අපි දකින සාමාන්‍ය ජීවිතය ආදීනව නෙමෙයි. ඔව් දැන් අපි සමහර ලාවට ඔය මහාන වෙන්න අහනවා ළමයි කතා කරලා මම නම් කෙලින්ම බලන්නේ එයාට මහාන වෙන්න ආපු හිත මේ తాවකාලික යම්කිසි කාරණයක් එක්ක හිතේ ඇතිවෙච්ච පීඩනයක් එක්ක ආපු අදහසක්ද නැත්නම් අපි ඉස්සෙල්ලා බලනවා ඒ ගැන. ඒ කියන්නේ කෙටි කාලීනව ලැබුණ අදහසක්ද මේ ආවේ? ඔව්. එතකොට වර්ණ මේ කෙටි කාලීන මොන හරි හිතේ ආපු පීඩනයක් එක්ක අපෝ මට එපා වෙලා තියෙන්නේ. ඔව්. කලකිරලා තියෙන්නේ. දැන් නම් මට හොඳටම තේරිලා තියෙන්නේ. එහෙම කියන්නේ ඊට පස්සේ කලකිරලා පීඩණයෙන් කියලා ඔන්න එතන එකම සැනසෙල්ල තමයි මහාන වෙන එක. එහෙම ඔන්න එනවා. නමුත් අරනරව తాවකාලිකයි. එහෙමයි. එතන තියෙන අවබෝධයකින් ආපු ආදීනව දැකීමක් නෙමෙයි. ඒ එතන තියෙන මොකද්ද කියලා අකුරු තුنين කියන්න පුළුවන්. එතන තියෙන ගැටීමක්. එහෙමයි. දැන් අපි කියමු තමන්ගේ ප්‍රේම සම්බන්ධය ගැන කලකිරිලා මහාන වෙන්න හිතෙනවා. ඒ කියන්නේ අරට පාඩමක් උගන්වන්න වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මොනවා හරි දෙයකින් බොරුව කරලා තියෙන මෙච්චර කල් මට මේ රාගෙත් එක්ක තියෙන පීඩනේ දැන් තේරෙනවා හොඳට. මේ බොරු වැඩ එහෙමනේ කියන්නේ. ඔව් මේ බොරු වැඩ මේ ප්‍රේම සම්බන්ධ කියන ඒවා නිසා බොරුවට සසර යනවා. ඔන්න දැන් වචනත් ගලප ගන්නවා වරුණ. ඔව්. බොරුවට සසර යනවා. මේ උපාදාන කියන්නේ දුකක්. අර තියෙන හැන වචනත් දැන් මේකට දානවා. උපාදාන කියන්නේ දුකක්. මට දැන් මේ ඔක්කොම අතහරින්න ඕනේ. මං යනවා මහාන වෙන්න. ඒක තමයි සැනසීම කියලා දැන් යනවා. හැබැයි අතන අවබෝධයක් කියන එක ඇතුලේ පීඩනයක් නැහැ. දැන් මෙයා මේ කියන්නේ වචන ඔක්කොම මෙයාගේ පීඩනේ එළියට දාන්නනේ. එහෙමයි. වර්ණ පීඩනේ එළියට දාන්න කියන ටිකයි අවබෝධයක් ආවට පස්සේ කියන ටිකයි දෙකක්. ඒ කියන්නේ මනසේ ව්‍යාකූල භාවයක් නැහැ ඔබ වහන්සේ කියන විදිහට අවබෝධයක් තියෙනවා. හරියට හරි. අවබෝධයක් ආවම එතන ප්‍රීතියක් තියෙනවා. අවබෝධයේම තුල ප්‍රීතියක්. එයාට ඔච්චර කියවන්න නැහැ. ඒ අවබෝධය ආපු කෙනා මට එපා වෙලා තියෙන කලකිරලා තියෙන මේ බොරු වැඩ ඔය වචන අවබෝධයෙන් ආපු කෙනා ආදීනව දැක්ක කෙනාට එන්නේ නැහැ. එහෙමයි. එයා හරි සොම්නසකින් ඉන්නේ වරුණ. ඔන්නෝක තමයි වෙනස. දැන් අපි හිතනවා මෙයාට එයාගේ ප්‍රේම සම්බන්ධය ගැන දැන් හොද්දට ආදීනව තේරිලා. හිත රැවටෙන තැනක් මේ. ගැටීමක්. තනිකර ගැටීම. එතකොට ඇලීමෙන් ගැටීම දැන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික කාලයක් ගියාට පස්සේ ඒ කියන්නේ එතකොට සානහස එයාටත් ඒ දේ හැංගෙන්නේ නැති වෙන්න පුළුවන්ද? රැවටිලා තියෙන්නේ. හැබැයි දැන් මේකෙන් කියන්නේ මෙහෙම. අපි හිතමු එහෙම ගැටිච්ච කෙනේ ඒ ගැටීමෙන් ඇවිල්ලා මහාන වුණා. ඔව්. මට වැඩක් නැහැ මට මේ ඔක්කොම පා වෙලා තියෙනවා මං එළ මහාන වෙනවා කියලා මහාන වුණා. හැබැයි මහානකම තුල පසු කාලින එයාට හරියට කල්යාණ මිත්‍ර ආශ්‍රය හම්බෙලා එයාට හොඳට ධර්මය අහන්න හම්බෙලා දැන් අර ගැටීම හින්දම ධර්මය අහනවා. ඇලීමට ප්‍රතිවිරුද්ධ දේශනාම අහනවා. එහෙමයි. කොහොමද මේ ඇලීම් නැති කරගන්නේ කියන ඒවම අහනවා. අහන්න මෙයාට අවබෝධ වෙනවා. ඒ අවබෝධයම තුළ ඇත්තටම ආදීනව දැකලා අවබෝධයෙන් එයා තමන්ගේ නිවන් මඟ ජය ගන්න පුළුවන්. එහෙමයි.
මං ඒකින්ද එහෙම ගැටීමකින් කලකිරිලා ආවය తాවකාලික පීඩනයේ හින්දා මේ ආවය කියන එක තුල අනිවාර්යෙන් පෙරලෙ අනිත් පැත්තට ආපහු වෙනස් වෙනවා කියලාම කියන්නේ ස්ථිරව. වෙනස් වෙන්නත් පුළුවන් කියන එකයි කියන්නේ. ඒක තනිකර වර්ණ කල්යාණ මිත්‍රත්වය මත පෙරකල පින මත තමන්ගේ නුවණ හසුරවන්න තමන් විසින්ම කොයි විදිහටද කටයුතු කරන්නේ ඔක්කොම මත තමයි ඒක තීරණය කරන්නේ. දැන් අර වච්ච අහපු විදිහට ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගිහි පාර්ශවයටත් එලිසින්ම මගඵල ලබන්නට හැකියාවක් තියෙනවා නම් එහෙනම් කලකිරලා යන්න ඕනෙත් නෑ එහෙනම්. ස්වාමීන් වහන්සේ නමක් නැත්නම් ශාසනයට ඇතුළු වෙන්න ඕනෙත් නෑනේ. ඔය දැන් එතන වච්චම හරි අපූර්ව ගැළපීමකින් අහනවා. දැන් අර අරහත්ත්වය ගැන අහන්නේ බික්කු බික්කුණීන් වහන්සේලාට විතරයි. එතකොට ගිහියෝ ගැන අහනකොට උපාසක උපාසිකාව ගැන අහනකොට මගඵල ඕරම්භාගී සංයෝජන දුරු කරපු බඹලෝ උපදින ස්වභාවයෙන් යුක්ත බඹලෝ අරහත්ත්වයටපත් වෙන ස්වභාවයෙන් යුක්ත අනාගාමී අය ගැන තමයි උපරිමය අහන්නේ. එහෙමයි. උපාසක උපාසිකාව ගැන ඊට පස්සේ සෝවාන් සකදාගාමී අය ගැන අහනවා. එතකොට අපිට පැහැදිලි තමන්ට පූර්ණ විමුක්තිය සාක්ෂාත් කරන්න ඕන කෙනා තමන්ට මේ නෙකම ජීවිතේට එන්න කැපකිරීමක් කරන්න පුළුවන් නම් එයා වර්ණ ඕනම දෙයක උපරිම දැන් අපි හිතමු ගහක් හම්බෙච්ච වෙලාවේ ගහේ අරටුව ගන්න පුළුවන්කම පැහැදිලිව තියෙනවා නම් එලේ හරි පොතු ටික හරි අරන් යන්න කියලා කියන්නේ මෝඩකමක්. ඒ වගේ මේ ජීවිතේ ලැබෙච්ච වෙලාවේ නෙක්ඛම්ම ජීවිතයට කැප වෙන්න පැහැදිලිව Tamanට පුළුවන් නම් ඒ නෙක්ඛම්ම ජීවිතය තුළ පූර්ණ රැකවරණයකට යන්න හිත දියුණු කරන්න Tamanට ශක්තිය තියෙනවා නම් ඔන්න ඔය වාට ගිහි ගෙදරත් ඉඳලා පුළුවන් මාර්ගඵල ලබන්න ගිහි ගෙදර ඉන්න කියලා කියන එකත් සුදුසු නෑ. ඒතර නිකන් අර මේ අරටුව හම්බෙච්ච ගහක අරටුව අතහැරලා කොළ ටික අරන් ගියා වගේ වැඩක්. පොතු ටික අරන් ගියා. පොතු ගන්නවා වගේ වැඩක්. කැප වෙන්න පුළුවන් නම් තමයි නෙක්කම ජීවිතේට අනිවාර්යෙන් අපි කියන්නේ ඒ වෙනුවෙන් උනන්දු වෙන්න ඕනේ. එහෙමයි. එතකොට දැන් අපි වර්තමානයේ සමහරලාට දකින්නේ අර වගේ తాවකාලික එනවා. ඉතින් ආවට ශ්‍රද්ධාවකින් නෙමෙයි ඇවිත්. ඔව්. ගැටීමකින්නේ. ඔව්. එතකොට දැන් ශ්‍රද්ධාවෙන් ආපු කෙනා ඇවිල්ලා ධර්මයේ හොයනවා, ධර්ම ඉගෙන ගන්නවා, කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා. දැන් මට මතකයි වරන මම මහාන වෙන්න ආපු මුල් දවස්වල මේ ත්‍රිපිටක පොත් කබඩ් දකින්නකොට ආපු සේනාසනවල මට හරිය ආසයි දැන් මේ මොනවද මේ දන්නව මොනවද කියන්නේ පුදු නොදන්න දෙයක් නෙමෙයි. දැන් මට ආසයි මොනවද ඇතුලේ තියෙන්නේ. දැන් මොනවද කියන්නේ මේ පොත මොකද්ද කියන එක නෙමෙයි. ඔව් ත්‍රිපිටකය කියලා දන්නවා. පොත ඇතුලේ මොනවද? අභ්‍යන්තරයේ තිබෙන දේවල් විමසා බලන්න යොමුනාව. මේක ඇතුලේ කියවෙන්න මොනවද මේ පොත් ගොඩාක්නේ 57ම ආසයි දැන් ඇතුලේ තියෙන දේ කියවන්න. එතකොට දැන් බයකුත් තියෙනවා. ඔක කියවන්න පොත් අරගත්තොත් එහෙම බණීත් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා. මොකද මේ ඔක තියෙන භික්ෂුන් වහන්සේලාට. විතරක්ද දන්නේ නැහැ. ඉතින් මම අහනවා එතකොට දැන් මේ අවුරුදු 15යි. එතකොට මම ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ කියුවට කමක් නැද්ද මේ පොත් අපිත් අරගෙන? ඊට ස්වාමීන් වහන්සේලා කියන කොච්චර හොඳයිද පුතා. බලන්න චුට්ටක් අමාරුයි. පුළුවන් නම් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් කොයි වෙලාවෙත් එතකොට පොත අතේ ආසයික පිපාසයක් වගේ. ඒක නබ වහන්සේ ගිහිව ඉන්නකොට ත්‍රිපිටකය කියවන. මහාන වෙන්න ඉන්නකොට මට මතකයි එතකොට දැන් මේ ආරාමේ හිටපු ප්‍රධාන සන්නාස නමක් මට දොස් කියනවා. දැන් අපි වත්පිළිවෙත් ඒ දේවල් ඔක්කොම කරනවා. නමුත් අර මම අසාමාන්‍ය විදිහට වැඩිපුර ඒ පොතත් එක්කම ඉන්නවා දකිනින්ද පොතේ කියනවා. එතකොට එහෙම මොන මොකක්ද මේ පිපාසෙ. ඒ කියන්නේ එක පොත් අහසනවා කියලා වෙන තව ඊළඟ පොත් අහසුවේ මොනවද තියෙන සූත්‍ර ටික. ලොකු පිපාසයක්. ඒක ධර්මයට කුතුහලයක් ඇතිවීම කමක් නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධනේ. අනේ උන්වහන්සේ කල්ප ගණන් කුතුහලයකින් කියන්නේ මොකද්ද මේ ජාතියෙන් මිදෙන මඟ, මොකද්ද ජරාවෙන් මිදෙන මඟ, මොකද්ද මරණයෙන් මිදෙන මඟ කියලා උන්වහන්සේ සොයාගෙන ඇවිල්ලා කැපවීම කරලා හොයලා දුන්න දේ අතටම දීලා අපිට ඒක හොයන්න ඕනකමක් එන්නේ නැත්තම් පිපාසයක් අපි මහා වාසනාවන්තයෝ ටික අපිට තියෙනුනේ පිපාසය. එතකොට මේ පිපාසේ නොසංසිතන පිපාසයක් වගේ එක සංයුත්තයක් කියලා වුණාම
ඊළඟ සංයුත්තේ මොකද්ද තියෙන්නේ? මේ වගේ අපිට ආසාව තියෙනවනේ වරුණ. ඉතින් මං දැන් අර කියන්නේ අර වගේ කලකිරලා ගැටීමෙන් ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් ආපු නැති නිසා පිපාසෙ නෑ. ඒ පිපාසෙ නැත්තම් ආයිත් පිරිහෙනවා. ඊට පස්සේ ආයි සම්බන්ධයක් හදාගෙන. කියන අරයන් එපා උනේ. ඊට පස්සේ මෙයා හම්බුනාම එයාව ගෙනෙම මෙයා හොඳයි කියලා එහෙම වෙනවා. ඒ කියන්නේ ඒ සඳහා ඒ පිපාසයේ වීරිය තියෙන්නම ඕන. නැතිනම් මේ වැටුණත් ගොඩ යන්න පුළුවන් වරුණ මේ ශ්‍රද්ධාවෙන්ම මේකේ ඒකයි ශ්‍රද්ධාවෙන් ඈතර වෙන්න පුළුවන්. එහෙමයි. අපි තව විමසමු. ඊට කලින් අපි දුරකථනට අවස්ථාව දෙනවා. දුරකථනෙන් සම්බන්ධ වෙනවා කෙනෙක් 0112553363 ඔබට විවෘතයි ඔබේ ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන්න කෙනාට අවස්ථාව තිබෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. සර්වන් සරණයි. මම අංගොඩින් අධිකා. අපේ හාමුදුරනේ මට කියන්න ඕනේ මම ධර්මයේ සොයනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, හරිම උනන්දුවකින් කැපවීමකින් මම කියන්නේ ඔබ වහන්සේ දැන් දේශනා කළාවදී පිපාසයෙන් වගේ ධර්මයේ හොයනවා, ඉගෙන ගන්නවා. මම හිතන්නේ වරුණ මේ අර සක්කාය දිට්ඨිය ගැන අම්මා වෙන්දත් අපිත් එක්ක කතා කරලා තිබුණා. එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් මම කියන්නේ අපේ හාමුදුරනේ ධර්මයේ ඉගෙන ගන්න ගමන් ධර්ම මාර්ගයේ යනවා. ඒ ලැබෙන සතුට මම එක දුප්පත් පවුලක කෙනෙක් අපේ හාමුදුරනේ මම හැකි පමණින් දන් දෙනවා. ඒ දේවල් වලින් ලැබෙන සතුට, සන්තුෂ්ටිය ඒකම සම්දිත්තිකව මම අත්දකිනවා අපේ හාමුදුරනේ. මට ඒ දේ කියන්න උවමනා වුණා. අපේ හාමුදුරනේ මගේ ප්‍රශ්නේ අපේ හාමුදුරනේ මම සම්මාදිට්ඨිය ගැන පොතක් කියෙව්වා. මම ටිකක් ලොකු වචන තියෙනවා ටිකක් තේරුම් ගන්න අමාරුයි. මේ කම්මස්සකතා ඥානය කියන්නේ මොකක්ද අපේ හාමුදුරනේ කියලා දැනගන්න කැමතියි. පෙරුවන් සරණයි. සම්මාදිට්ඨියේ ප්‍රභේදය. අපි මම දැන් මෙතුමියට එක සිත්න රසපොගිදි කතා කරලා සක්කාය දිට්ඨිය නැති කරන්නේ කොහොමද කියලා අහනකොට අපි කිව්වා සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි හොයන්න කියලා. දැන් ඔය එතුමි සම්මා දිට්ඨිය හොයලා තමයි ඒ පිපාසෙ තියෙන්න ඕන. ඔව්. ඉතින් මෙතනදී සම්මාදිට්ඨියේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨි දෙකක් තියෙනවානේ. එතකොට මේකේ කර්මඵල විශ්වාසයක් තියෙන. මරණින් පස්සේ උපදිනවයි කියලා මේ භවය ගැන විශ්වාසයක් තියෙන. ඒ තුල ඇතිවෙච්ච ඒ අවබෝධයේ ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි කියනවා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ පින් කරන දැන් මේ වගේ ධර්මය අහන්නේ ඔක්කොම ලෞකික සම්මාදිට්ඨිය නිසා. ඒතර ඒක ගැන තමයි ඔබතුමිය අහන්නේ. අපි දැන් අර කිව්වේ ඔය සම්මාදිට්ඨිය නෙමෙයි. ඕකට එහා ඉක්මවා ගිය සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ගැන ඇති වෙන අවබෝධය. ඉතින් හැබැයි දැන් මේ ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනාට කවදාකවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් ඔය කියන විදිහට නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය විතරයි වෙන ලෞකික සම්මාදිට්ඨියෙන් ඇති වැඩක් නැහැ. ඒක ඇති වෙන්නවත් ඕනේ හිතනවනම් ඒක බොරු වැඩක්. ඒ කතාව හිස් කතාව. එතකොට ලෞකික සම්මාදිට්ඨිය නැහැ කියන්නේ මේ මනුස්සයා නියත මිත්‍යා දෘෂ්ටිකෙක්. මේ මනුස්සයා මරණින් පස්සේ ඒකාන්තයෙන් නිරේ හරි තිරිසන් ලෝකේ හරි ස්ථිරවම උපදින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමයි. එහෙම මනුස්සයට කවදාකවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති කරගන්න බෑ. ඒ නිසා අපි ඔය කම්මසගතා ඥානය ඇති කරගත්ත කෙනා ඒ තුලින් තමයි නැගිටින්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා. අපි ඔබතුමියටත් මේ අපේ සවන් අසන් දෙන ශ්‍රවණය කරන සියලු ශ්‍රාවකයන්ට කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිණිස ඒ උතුම් ප්‍රඥාව පිණිස ධර්මය අහන්න හොයන්න ඒ තුළ පිපාස ඇති කරගන්න. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොකද්ද? මේ හොයන්න. ඒ තුළම ලෝකෝත්තර සම්මාදිට්ඨියට අවශ්‍ය මඟ හැදෙනවා. ඒ කියන්නේ හොයන්න කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකයේ කියවීමද මෙහි හෙවීමේ මූලික අපිට ලැබෙන අවස්ථාව. දැන් මේ කාලේ වරුණ ඕනතරම් කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනවා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතුමිය දැන් මේ පොතක් කියවනවා. අපි දන්නේ විවිධ මතිමතාන්තර වලින් ලියපු පොත් තියෙනවා. එහෙමයි.
Tamanට පින තිබ්බද නේ අපිට පුළුවන් රට පුරා ලෝක පුරා ඉන්න හැමෝටම වරුණ මේ ආහා ඕක කියවන්න එපා. මේක හොඳයි. කී හැමෝටම හොයලා බලන්න බෑනේ. එහෙමයි. Tamanටත් එක පැත්තකින් පිනක් තියෙනවනේ. දැන් මම විශ්වාස කරනවා මෙහෙම දෙයක්. Taman අතීතේ කාව හරි රවට්ටලා තියෙනවනේ. ඒ කියන්නේ අධර්මයේ ධර්මයේ හැටියට ධර්මයේ අධර්මයේ හැටියට කියලා ලෝකයා රවට්ටලා තියෙනවනේ. ඒවැ විපාකත් ඉතුරු වෙච්ච යන්තම් හරි තියෙන විපාකයකට අපිත් මේ ආත්මේ රැවටෙන්න පුළුවන්. එහෙමයි. ඒ හින්දා අපි කාට හරි හරිමඟ පෙන්වලා තියෙනවා නම් අපිට හරිමඟ හම්බෙයි. දැන් අපි සතුටු වෙනවා අපිට විකෘති වෙච්ච දේශනා ASCII සැබෑම බුද්ධ වචනේ මතු කරගන්න අවස්ථාව හම්බෙච්ච එක කියන්නේ. එතකොට අද ගොඩක් අයට පැටලෙනවා මේ පිපාස නිසාම ධර්ම හොයන්න කියලා අන්තිමට විකෘති වෙච්ච අධර්ම කරුණු ඔස්සේ පටල ගන්නවා. අදක දැන් අද දහවල් නෝන කෙනෙකුයි මහත්තයෙකුයි එනවා බවුන් පැලැස්සට මාව මුණ ගැහෙන්න කියලා. මේ කොරෝනා කාලේ කාටවත් මුණ ගැහෙන්න අවස්ථාව හදලත් නැහැ. එහෙමයි. ඒත් එනවා. කලින් දැනුවත් කිරීමකුත් නැහැ. ඉතින් ඒ දෙන්න ඇවිල්ලා පස්සේ හොයලා බලනකොට මේ මහත්මියට මානසික පීඩනයක් ඇති වෙලා කියලා. ඉතින් මම ඇත්තටම තවත් වැඩසටහන් කීපයකට එක්ක හිටිය වරණ මේ මාධ්‍ය පටිගත කිරීමක් එක්ක කොහොම හරි ඒ අතරමැදින් පොඩි වෙලාවක් දීලා විස්තරේ මොකද්ද කියලා විතරක් හොයලා බලනකොට අභිධර්ම දේශන ටිකක් අහන්න ගිහිල්ලා ඒ නෝනට මේ ඒ නෝන ඒගොල්ලොම කිව්ව විදිහට ඒගොල්ලන් මානසික විකෘති වුණා. පිස්සු හැදුණා. දැන් අද වෙනකොට මානසික වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් බොනවා. ඒකට මේ අභිධර්ම හොයන්න කියලා එහෙම වෙන්නේ නැහනේ. ඔව්. මොකද්ද වෙලා තියෙන්නේ? යම් කිසි විදියකට තමන් ඒක ග්‍රහණය කරගත්ත විදිහේ වරදක්. එහෙමයි. එක්කෝ ඒක තමන්ට කියා දුන්න දේශකයන් වහන්සේගේ හෝ ඒ දේශකයන් වහන්සේ මට හරියට කියා දීලා තමන් ඒක තේරුම් ගත්ත විදිහ හෝ තුල තියෙන වරදක්. ඉතින් ඒකින්ද මේ නිකන් බොරු කලබලයට හම්බෙන ඔක්කොම දේශනා හම්බෙන ඕනම පොතක් කියවන්න නැතේපා. තමන්ට තේරුමක් තියෙන්න ඕනේ මොකද්ද හරි දේ මොකද? දැන් ඕක නෙමෙයි පොල් තෙල් ටිකවත් ගන්න බෑනේ වරුණ හරියට මේ. එහෙමයි. කියන තත්ත්වෙත් එක. දැන් ධර්ම ගැන මොන කතාවද? එහෙමයි. එතකොට අපි අද වෙනකොට පොල් තෙල්ද කිරි පිටිද අරකද මේකද හැමදේම බැලුවට පස්සේ ප්‍රමිතියක් කියලා තියෙනවා කියලා දුන්නාට ප්‍රමිතියක් නැහැ කියලා පස්සේ කියනවා. ඕ අපිට මේක වෙන් කරලා මේ දෙක දැන් හැමදේකම වෙන් කරන්න වෙලා. එහෙමයි. ඉතින් ඒක මං කියන්නේ ඕගොල්ලෝ ඒවට වෙන් කරනවා නම් දැන් කන බොන දේ හොයන්න ගියාම අමාරුවෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා නම් ධර්මයක් ආවට ගියාට ඇහිච්ච පමණින් ඕන එකක් ගන්න යන්න එපා. සම්මාදිට්ඨිය කියන වචනය හොරා කියලා පංච උපාදානස්කන්ධ කියන නාම රූප කියන වචනයක ඇහිච්ච පමණින්ම ආන්න හරි කියලා ගන්න යන්න එපා. ඒකෙත් ප්‍රමිතියක් නැති ඒවා තියෙනවා. එහෙමයි. ඒකත් හොඳට කල්පනාවෙන් අරවට වඩා පරිස්සමෙන්. ඒ කියන්නේ මිනිස්සු වෙනස් කියලා දෙයක් තමයි හැමතිස්සෙම හොයන්නේ අපේ හැමෝටම. මට දැනෙලා තියෙන දෙයක් තමයි දැන් යම් තැනක එකම ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නමක් එකම දේ එකම විදිහට කියමු. තව වෙන තැනක වෙනස් විදිහට කියනවා. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. මෙච්චරලා අපි අර අහගෙන හිටපු ඒවා වැඩක් නැහැ. ඒකයි අපිට අවබෝධ නැති කියලා අර වෙනස හොයාගෙන යනවා. ඒක වන්න හිතේ හැටිනේ. ඔව්. ඒක හිතේ හැටි. දැන් අර ඒ තුල මුලාවටපත් වෙන්නත් පුළුවන්. හැදෙන්නත් පුළුවන්. ඔව් හිත කොහොමද හැම වෙලාවෙම අලුත් දෙයක් සොයනවා. Tamanට තියෙන දේ තුල වටිනාකම දැනෙන්නේ නැහැ. එහෙමයි. ඒක හිතේ හැටි. දැන් අර බෝට්ටුවක යනක මිනිස්සෙකුට මේ මම සමාජ ජාලවල දැක්ක පොඩි ලස්සන මේක බෝට්ටුවක යන මිනිස්සෙක් ඈත දූපතක් තියෙන පොඩි. දූපතේ තව මිනිස්සෙක් ඉන්නවා. දූපතේ ඉන්න මිනිහයාට දූපතේ ඉන්න කෙන වටනාගෙන ඒ නිසා බෝට්ටුවක් එනකම් බල ඉන්නවා. එයාගල තියෙන බෝට්. හරිද? ඒතර බෝට්ටු යන මිනිස්සුන්ට බෝට්ටු වටනාගමන්නේ ඒ මිනිහයාගල තියෙන ලෑන්ඩ්. එයා දූපත හොය යනවා. එහෙමයි. මේ මනසේ අන්නේ ඒ වගේ තියෙන ස්වභාවයෙන්ද ඉන්න තැන ධර්මයේ කියන එකෙත් මේ අවබෝධයට වටිනා මේ කෙලින්ම Tamanට අරහත්ත්ව පිණිසම හික්වෙන්න සුදුසු හොඳම අනුශාසන ටික සමහරට ළඟ තියෙනවා. ළඟ තියෙන එක වටිනාකම සමහරට ගන්නෙ නෑ. අර ඈත පේන මොකක්ද අලුත් දෙයක් කියන එක මේක නෙමෙයිනේ.
ඒ නිසා ඒක හොඳයි වගේ හිතෙනවා. එහෙමයි. ඉතින් ඒකේ ස්වභාවය මේ සමහරවිට ඔබ හිතනවර හොඳ ලස්සන බිරිඳක් ඉන්න නැත්නම් ස්වාමි පුරුෂයෙක් ඉන්න පුළුවන්. එහෙම වෙලා තියෙන ඕන තරම් සිද්ධි අර කුයිදෝ නිකන් අර කිසිම තමන්ගේ බිරිඳට ළඟින් තියන්න බෑ කියලා හිතන තමන්ගේ බිරිඳ වගේ ආදරය කරන්නෙත් නැති මහා නපුරු හොයාගෙන යනවා. මිනිස්සෙක් එක්ක සම්බන්ධයක පැටලෙනවා. ඒ මොකද අලුත් දෙන්නේ. එහෙමයි. මෙයා නෙමෙයි. එතකොට අපි දුරකථනයේ කෙනෙක් ඉන්නවා. සයන්හස මට ඔතෙන්ට වෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා අපි දුරකථනයට අවස්ථාව දෙමු. ඔබට අවස්ථාව තිබෙනවා. අයබෝවන්. අයබෝවන්. තෙරුවන් සරණයි පින්වත් සායනාස නිරෝගී දීර්ඝායු වේවා. අපේ පින්වත් සායනාස මම කතා කරන්නේ කැකිරාගේ දමයන්ති රත්නායක. අපේ පින්වත් සායනාස මට දැනගන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආරිකාන්ත සීලය ඇතුළේ තිසරණේ හරියට නිවැරදිව පිරිසිදුව පිළිටන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඒ වගේම අපේ පින්වත් සායනාස දෙවන කාරණාව මම ගොඩාක් වෙලාවට ආදී වර්තනික සීලේ සමාදන් වෙලා වාසය කරන්න උත්සාහ කරනවා. ඒ හැම අවස්ථාවකම මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා. ඒ සීලේ බින්දෙන විදිහට පළදි වෙන විදිහට කටයුතු සිද්ධ වෙනවා. කතරම් සිහියෙන් ආයාසයෙන් නීරියෙන් උත්සාහ කළත් මට ඒ දේ කරගන්න හරිම අපහසුතාවයකටපත් වෙනවා. අපේ පින්වත් සාමිනාංශ මට මේ කරුණු දෙක පැහැදිලි කරලා දෙන මෙන්න ගාන්තයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපිට පැහැදිලි ඔබතුමී අපේ හඳුනන්නේ වරුණ මේ ආරිකාන්ත සීලයෙන් පැහැදිලි. ඔව් අපි ඔය දෙක එකට එකතු කරලා මම කියලා දෙන්නම්. එහෙමයි. දැන් ආරිකාන්ත සීලේ ලක්ෂණ ගැන පෙන්නකොට අඛණ්ඩේහි අච්චිද්දේහි අසබලේහි අකම්මාසේහි ඔය විදිහට පෙන්නනවා මේකේ ලක්ෂණ තියෙනවා. එතකොට මේ අපි මේක කැඩෙන්නේ නැති සීලයක්, බිඳෙන්නේ නැති සීලයක්, සිදුරු නැති සීලයක් කියන වචන ඇහෙනකොට හිතෙනවා මේ ඒකේ කියන්නේ තේරුම වෙනස් වෙන්නෙම නෑ කියලා අපි හිත. සමාදන් වෙච්ච ශික්ෂාපදේ මොන විදියකින්වත් බිඳෙන්න කැඩෙන්න බෑ කියලා හිතනවා. අපේ අප තුලින්. ඔව් ඒ කියන්නේ සමාදන් වුණා නම් දැන් මම සීලේ සමාදන් වුණා නම් මගේ අතින් ඒක බින්දෙන්න විදිහක් කොහෙත්ම නෑ. සමාදන් වුණාම තමයි අර මොකද්ද ගම් එකක් ඇලෙව්වොත් ඇලෙවමයි කියනවා වගේ. ඔව්. ඔබට නම කියන්න බෑනේ වරණ මෙතන. එතකොට ඇලෙව්වොත් ඇලෙවෝ වගේ සමාදන් වුණාම තමයි. ආයි කැඩෙන්න බෑ කියලා හිතන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ඇයි සීලයක් බිඳුනම ප්‍රකෘති කරගන්න පිළිවෙලක් පෙන්වලා දීලා තියෙන්නේ. ඒ බිඳිච්ච සීලේ ප්‍රකෘති කරගන්න ආපත්‍ය දේශනා කරන්න සයන්හන්සලට පෙන්වලා දීලා තියෙනවා. දේශනාගාමි ආපත්‍ය. ඒවා දේශනා කරලා නැවත ප්‍රකෘති වෙන්න, පිරිසිදු වෙන්න පුළුවන්. එහෙමයි. සමාදන් වෙච්ච ශික්ෂාපදයක් බෙදුනොත් නැවත ඒ සීලේ සමාදන් වෙන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ මොකක්ද? වරුණ අපි කවුරු හරි කෙනෙක් ශික්ෂාපදේ ඕනෑකමින් බිඳ බිඳා සමාදන් වෙනවා. බිඳ සමාදන් වෙනවා. අන්නේ මිනිස්සයා ඒ සීලය ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන සීලයක් විදිහට රකින්න කෙනෙක් නෙමෙයි. එහෙමයි. හැබැයි යම් කෙනෙක් ඉන්නවා එයා අවංක ආදරෙන් සෙනෙහසින් සීලය ආරක්ෂා කරනවා. එහෙමයි. මෙයාට ඕනේ පැහැදිලිවම මේ සීලය නොකෙඩෙන විදිහට රකින්න. එතකොට එයා අතින් බැරි වෙලා හරි මොනවා හරි හේතුවකට කඩ වුණොත් එයා තවදුරටත් සූදානම් නැහැ. ඒක තවදුරටත් සමාදන් වෙවි කඩකඩ යන්න ඕන කෙනෙක් නෙමෙයි. දැන් මේ අම්මා කතා කරපු විදියෙන් මට තේරෙනවා මෙයා මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. සීලය නොකැඩී ආරක්ෂා කරන්න. එහෙමයි. හරිද? ඇත්තටම ඒ අම්මා දැන් කිව්වාර නමුත් කොච්චර අදිස්ථාන කරත් මොන විදිහකින් හරි ආපහු කඩ වෙන අවස්ථා එනවා කියලා. ආජීවට්ටමක සීලය ආරක්ෂා කරනවා කියලා. ආජීවට්ටමක සීලය ඇත්තටම වචනය සම්බන්ධව තියෙනවානේ. ශික්ෂාපද 8න් 4ක්ම තියෙනවා වචනේ සම්බන්ධව. එතකොට අපි මෙහෙම කියන්න. ශික්ෂාපදයක් බිඳුනම හයියෝ මගේ ශික්ෂාපදේ බිඳුනානේ. මට නම් බැරි වෙයිද මේක රැක ගන්න. කොච්චර හිතන් හිටියද කැඩෙන්නේ නැතුව රකින්නවා කියලා වගේ
ඔයගේ මානසිකත්වය කියනවා පසුතැවීම. දැන් මෙතුමිටත් ඔය කතා කරපු කරුණුත් එක්ක තේරෙනවා ඕනකම තියනවා ඒ තුල පසුතැවීමකුත් තියෙනවා. කොච්චර කරත් කැඩෙනවනේ. කියන්නට ඕන එක දෙයක්. සීල ශික්ෂාපද කියන එක බුදුවරු නැති කාලෙත් මිනිස්සු රැකලා තියෙනවා. එහෙමයි. කොටින්ම සක්විති රජවරු පවා සීලේ පිහිටලා රජකම් කරනවා. දැන් මේ හිත උදේ මෙත්නෙත් පාමුලෙත් තියෙන්නේ පංචශීලය බෞද්ධයන්ට විතරද කියන එක. ඔව්. එතකොට ඔබ වහන්සේ කියනකොටම පැහැදිලි වෙනවා මින් එහාට මේක තිබුණා කියලා. තිබ්බා. එතකොට බුදුවරු නැති කාලවල වලත් ඕනතරම් මේ සීලය රැකපු අය ඉන්නවා. දැන් මේක මේ බුදුවරු විතරක් දේශනා කරපු ඒවා නෙමෙයි ඇතම් ශික්ෂාපද වලට පස්සේ. එහෙමයි. එතකොට වරුණ මෙතන තියෙන වෙනස තමයි මේ ශාසනය තුල රකින්න සීලේ තියෙන වෙනස අපිට කලින් ප්‍රශ්න අහපු අම්මගේ එකත් එක්ක එකතු වෙන්න වෙනවා. සම්මාදිට්ඨියත් එක්ක යන සීලයක් වෙන්න ඕනේ. එහෙමයි. සම්මාදිට්ඨියත් එක්ක යන සීලය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සීලයක් හේතුන්ගේ ඵලයක් කියන එක දකින්න ඕනේ. සීල කියන්නේ. සීලයත් සංකතයි කියලා දකින්න ඕනේ. සංකතයි කියන්නේ සකස් වෙච්ච දෙයක්. සීලය තුලත් හේතුන්ගේ සකස් වීමක් තියනවා කියලා දන්නේ නැත්නම් එතන තියෙන්නේ දුෂ්ප්‍රඥකම. ඒ දුෂ්ප්‍රඥකම තුල සිල් රැකින කෙනා ඒ සීලේ කවදාකවත් ආර්යකාන්ත සීලයක් කරගන්නේ නැහැ. ආර්යකාන්ත සීලයක් වෙන්න නම් සම්මාදිට්ඨියත් එක්ක යන සීලයක් වෙන්න ඕනේ. එහෙමයි. එතකොට සංකත බව දැන් සංකතයි කියන්නේ සකස් වෙනවා කියන එකනේ. වරුණ නිවන අසංකතයි කියනවා. ඔව්. එතකොට නිවනට මග අසංකතයිද සංකතයිද? සංකත. ඒක සංකතයි. එහෙනම් සීලේ සංකතයි, සමාධියත් සංකතයි, ප්‍රඥාවත් සංකතයි. ප්‍රතිඵලය අසංකතයි. නිවන අසංකතයි. කියන්නේ නිවන කියන්නේ සකස් වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි සීල සකස් වෙච්ච දෙයක්. එහෙමයි. සමාධි සකස් වෙච්ච දෙයක්. ප්‍රඥාව සකස් වෙච්ච දෙයක්. ඕනෑම සකස් වෙච්ච දෙයක ස්වභාවය මොකද්ද? හේතුන්ගෙන් නම් සකස් වුනේ හේතු නැති වුණොත් මොකද වෙන්නේ? බිඳෙනවා. සමාධිය හේතු නිසා හටගත්තා නම් මොනවා හරි හේතුවකට එක්ක ලෙඩ වෙලා මොනවා හරි වෙලා හේතු නැති වුණා. මොකද වෙන්නේ? බිඳෙනවා. ඉතින් දැන් අර අසජී කියලා සයන්ස් නමක් හිටියා. උන්වහන්සේ හැම තිස්සෙම 4 වෙනි ධ්‍යානෙට සමවදිනවා. වසිකෘතයි සීලේ. ධ්‍යාන. උන්වහන්සේ වසිකෘත කරගෙන. මේ ස්වාමීන් වහන්සේ ලෙඩ වුණා එකපාරට. දැන් ලෙඩ ඇඳි දවස් ගාණක්. දැන් මේ සයන්ස්ට අර ඉස්සර වගේ 4 වෙනි ධ්‍යානෙට සමවද ගන්න බෑ. එහෙමයි. මේ සයන්ස් දැන් ලෙඩ ඇඳි ඉන්න ගමන් උන්වහන්සේ හිතනවා මම පිරිහිලා. බුදුරජාණන් වහන්සේ බලන්න වැඩියම අහනවා සතුටින් දින්නේ. පසුතැවීමක් එහෙම තියෙනවද? අනේ ඔව් ස්වාමීනි කෝ. ඇයි සීලෙවත් බිඳිලාද? නෑ ස්වාමීනි සීලය හොඳට ආරක්ෂා කරනවා. එහෙනම් මොකටද කියලා පසුතැවෙන්නේ? ස්වාමීනි ඉස්සර වගේ 4 වෙනි ධ්‍යානෙට සමවදින්න බැරි හින්දා දැන් මට හිතෙනවා මම පිරිහිලා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ශාසනය තුළ සීලය කියන්නේ අග්‍රඵලෙ නෙමෙයි. සමාධිය කිව්වේ අග්‍රඵලෙ නෙමෙයි. එහෙමයි. ඒවා අග්‍රඵල නෙමෙයි. ඒ කියන්නේ අග්‍රම දේ නම් ඔන්න ඒක පිරිහුණ ගමන් මන් දැන් පිරිහිලා කියලා කියත හැකියි. තේරුම් ගන්න ඕනේ සීලයක් කියන්නේ හේතුවක ඵලයක්. සමාධිය කියන්නේ හේතුවක ඵලයක්. හේතුව ඇති විට ඵලය ඇත. හේතු නැති විට මේ ඵලය නැත. එතකොට දැන් අපි කියමු ද්වේෂය යටපත් කරලා මෛත්‍රිය උපද්ද ගන්නවා. දැන් මට කියන වරණ මෛත්‍රිය සංකතයිද අසංකතයිද? සංකතයි. සංකතයි. සකස් වෙච්ච දෙයක්. මෛත්‍රිය කියන්නේ. ඒතර එහෙනම් මෛත්‍රිය ඊට අදාළ හේතු සකස් වීම නිසා සකස් වෙච්ච ඵලයක් මෛත්‍රිය කියන්නේ. එතකොට ඒ හේතු නැති මොහොතක බැරි වෙලා හරි ද්වේෂයට අදාළ හේතු සකස් වෙලා අර මෛත්‍රිය නම් වූ ඵලය නැති වෙලා ද්වේෂය නම් වූ ඵලය හටගත්ත ගමන් ඒ හේතු වලට ඒ ඵලය. දැන් මොකද වෙන්නේ? මෛත්‍රිය නැති වෙනවා ද්වේෂය ඇති වෙනවා. දැන් ඔන්න හිතනවා මං දිගටම මෛත්‍රිය වඩන් ආවා. අයියෝ අද ඔන්න ද්වේෂය ඇති වුණා. දැන් මොකද වෙන්නේ? මෙයා අර ඵලය ගැන හිත ඉන්නවා. මෙයාට දැන් යථාර්ථේ මේ සම්මාදිට්ඨිය අමතකයි. ඒ කියන්නේ හේතු ටික වැහිලා. හේතුඵල ගැන දැන් අමතකයි. එහෙමයි. ඉතින් ප්‍රඥාවනේ දැන් බිඳිලා තියෙන්නේ. එතකොට මෙයා මෛත්‍රිය වඩලා තියෙන්නේ දුෂ්ප්‍රඥෙක් විදියට.
වරුණ සීලය පිළිබඳව ඔන්න ඔතන ඉන්න ඕනේ. දැන් බලන්න අර එක හාමුදුරු කෙනෙක් ගහක් අවුරුදු 20000 ගානක කාශ්‍යප බුද්ධ ශාසනය ආයුෂ ගොඩක් තිබ්බනේ. අවුරුදු 20000 ගානක ආයුෂ තිබ්බ කාලේ හොඳට මහානදම් පිරුවා. අර ආයුෂ අවසාන කාලේ මේ වයෝවෘද්ධ කාලේ ඔරුවෙන් බහිනකොට ගහක අත්තක් අල්ලගත්ත එතන ගම් ඉවුරේ තීච්ච ඒකේ ගහේ කොළයක් ඇදලා. දැන් මේ සයින්හන්සේ පසුතැවෙන්න ගත්තා. කවදාවත් මට මේ ආපත්‍ති වෙලා නැහැ. ෂි කැඩුනානේ ශික්ෂාපදේ කියලා. දැන් ඉවරයි වගේ. දැන් වරුණ ජීවිතේ පිරුණා වගේ. ඒ නිකන් රෙකෝඩ් එක වගේ අරන් ආපු එක කැඩුනා වගේ. එහෙමයි. දැන් මොකද වෙලා තින්නේ? බලන් ගියාට පස්සේ සම්මාදිට්ඨිය නෑ, සංකතයි කියලා දන්නේ නෑ. මේකත් හේතුන්ගේ ඵලයක් කියලා දන්නේ නෑ. ඒ කියන්නේ ප්‍රඥාව නෑ. මොකද උනේ හාමුදුරුවෝ එතනින් එහාට පසුතැවිතේ ඉන්න අයියෝ කැඩුනානේ කියලා. වරුණ ඔක නිකන් අර 100 කෙනෙක් මන් දන්න මේ එයා තේ බොන කෝප්පේ පරිසම් කරන් ආවා අවුරුදු 30 40 ගානක් තිස්සේ. මේ 100ගේ කෝප්පේ බිඳුණා. දැන් මේ 100 පසුතැවෙන අයියෝ මම මෙච්චර අවුරුදු ගානක් පරිසම් කරන් ආපු කෝප්පේ බිඳුණා. දැන් තේ බොන කෝප්ප නැතිකම නෙමෙයි. අර රෙකෝඩ් එක වගේ මෙච්චර කාලයක් එද්දි වටිනාකම තව වැඩි වෙනවනේ. ඔව්. අර පරණ බඩු වලට වගේ. අන්න හරි. දැන් සීලෙත් ඒ වගේ සමහරුන්ට සීලෙ රැකන් එනවා අකණ්ඩයි. ඒ සීලේ අකණ්ඩ අච්චිද්ද මේ ආරකාන්ත සීලයක් නෙමෙයි. රැවටීමේ සීලයක්. ඔව් එතන සක්කාය දිට්ඨිය තනිකර. එහෙමයි. සීලේ සක්කාය දිට්ඨිය තුල සීලෙ රකින්නවා. අපි රකින්න ඕනේ සක්කාය දිට්ඨිය තුල නෙමෙයි සම්මා දිට්ඨිය තුල. ඒ සීලය තමයි ආරකාන්ත සීලය. සම්මා දිට්ඨිය තුල රකින්න සීලය. ඒතර සම්මාදිට්ඨිය තුළ රකින්න සීලේ කවදාකවත් එයාටින් කැඩුනම එයා පැහැදිලිවම අදිස්ථාන කරගන්නේ ආයි මම කැඩෙන්නේ නැති වෙන්න. මේක රකින්න. එහෙමයි. අන්න එතන ආරිකන්ද සීලය. ඒ ආර්ය ඵලය කොටින්ම කියනවා නම් හේතුවක ඵලයක් කියලා දකින්න එකට කියන ආර්ය න්‍යාය. ඔව්. ආර්ය න්‍යාය දකින්න සීලය තුළ තියෙන්නේ ආර්ය සීලය. ඒ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකෙක්. ඒ ශ්‍රාවකයා අවබෝධ කරන්නේ ආර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍ය තුළින් සීලය දකිනවා. ආර්ය සත්‍ය තුළින් සමාධි දකිනවා. ඔය අවබෝධය නැතුව මේ ශාසනය තුළ සිල් රැක්කාට අවුරුදු 20000 නෙමෙයි අවුරුදු අපි හිතමුකෝ ආයුෂ තියෙනවා කියලා අවුරුදු ලක්ෂ ගානම එක ශික්ෂාපදයක් කැඩෙන්නේ නැතුව සිල් රැක්කත් මාර්ගඵලයක එක පියවරක් ඉස්සරහට යන්නේ නැහැ වරුණ. අපේ සයනස දැන් ආර්ය ඔබ වහන්සේ සිහිපත් කළා හේතුඵල සම්බන්ධතාවයත් එක්ක. දැන් කෙනෙක් කියනවා නම් මම මේක විශ්වාස කරනවා. හැබැයි කර්මඵල මම විශ්වාස කරන්නේ නැහැ. කර්මයට දැන් මිනිස්සු හැමදේම දානවා. ඒක මම විශ්වාස කරන්නේ ඒකේ පවතින ස්වභාවය අනුව අපේ හිතේ ඇති වෙන දෙයක් කියලා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ. වර්ණක හරියම පරිස්සමෙන් කතා කරන්න. ඒ කියන්නේ මේකයි. දැන් බුදුරජාණන් සිතාම පැහැදිලිව කියනවානේ. මේ විඳින සියලු වේදනා කර්මයට දාලා කතා කරන එකත් ඒක පැහැදිලිවම මේ මිත්‍යා දෘෂ්ටිය. ඇයි එහෙම කියන්නේ? මේ විඳින වේදනා තුළ සමහර වේදනා තියෙනවා පිත නිසා. සමහර වේදනා තියෙනවා වාතය නිසා. සමහර වේදනා තියෙනවා සෙම නිසා. සමහර වේදනා තුන්දොස්ම නිසා. එතකොට සමහර වේදනා තියෙනවා ඍතු විපර්යාස ප්‍රශ්න නිසා. සමහර වේදනා තියෙනවා කය වැරදියට පරිහරණය කිරීම නිසා. මේ වගේ හේතු බොහෝමයක් තියෙනවා. සමහර වේදනා තියෙනවා කර්ම නිසා. දැන් අපි සම්ප්‍රතිශ්‍යාව කියන එක ගමු. එතකොට කෙනෙකුට සම්ප්‍රතිශ්‍යාවද දැන් අද දවාලේ මම දන්න මහත්තයෙක් කතා කරනකොට මට තේරෙනවා යා හරියට නිකන් සෙම ගති අපිට තේරෙනවා ටිකක් අසනීපෙන් වගේ කියලා. මම මේ සෙම නේද හොඳටම අසනීපෙන් නේද කියලා. එහෙමයි සයනස ටිකක් හෙම්බිරිසාව ටිකක් වැඩි සෙම ගතියෙන් ඉන්නේ කිව්වා. එතුමා මේ පහුගිය දවසක ගමනක් යනකොට තෙමිලා හොඳටම වැස්සට. ඉතින් එයා විශ්වාස කරන වැසට තෙමිච්ච එකත් එක්ක තමයි මට මේ හෙම්බිරිසාව හැදෙන්නේ නැත්තේ කියලා. එතකොට වරුණ දැන් මේ සම්ප්‍රතිශ්‍යාව සෙම නිසා හැදිච්චයක් වෙන්නත් පුළුවන්. කොහොමත් කියයි සෙම තමයි බලපාන්නේ කියලා. නෑ සමහර සම්ප්‍රතිශ්‍යාව මේ සමහරලාට අපි නොහිතුවට කර්ම නිසා බලපාන සම්ප්‍රතිශ්‍යාවක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අසවල් පුද්ගලයා අපි කියමු නමකින් ගුණසිරි කියන පුද්ගලයාට ජීවිතේ හැදෙන සෑම සම්ප්‍රතිශ්‍යාවම කර්ම නිසා කියලා කියනෝ නෙමෙයි. ගුණසිරිට එක දවසක් හැදිච්ච සම්ප්‍රතිශ්‍යාව කර්ම නිසා
ආයෙ දවසක ගුණසිරිට හැදුනා මේ සෙම නිසා, ආයෙත් දවසක ගුණසිරිට හැදුනා ඍතු විපර්යාස වෙනස් වෙච්ච නිසා, ආයෙත් දවසක සම්ප්‍රතිශ්‍යාව හැදෙනවා ගුණසිරිට කය වැරදියට පරිහරණය කරපු නිසා, එක්ක රෑ නාලා මොකක් හරි කය වැරදියට පරිහරණය කරපු නිසා. ඒතර මේ ඇති වෙච්ච වේදනාව කර්මයට විතරක් බාර දෙන්න බෑනේ වරුණ. අන්න ඒක නිසා මේක හරි පරිස්සමට තේරුම් ගන්න ඕනේ. දැන් කර්මයේ සමහරු ඕ වගේ දේ අල්ලගෙන ප්‍රතික්ෂේප කරනවා කිසි ඕවා කර්ම ගන්න එපා කියලා. අන්තිමට මොකද වෙන්නේ? එතෙන්ද ගිහිල්ලා කර්මයේ ප්‍රතික්ෂේප කිරීමෙන් අර ලෞකික සම්මාදිට්ඨියත් නැති කරගන්න. ඒ කියන්නේ කර්මයත් එක්ක වෛරයක් ඇති කරගෙන තියෙනවා. කර්මෙත් එක්ක වෛරයක්. එතකොට මේ කියන්නේ දැක්මකුත් තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිකේ. දැක්ම කියන කරුණ මිත්‍යා දෘෂ්ටිකයට තියෙන දැක්ම. මොකද ඒක මිත්‍යා දැක්මනේ. ඔව්. ඕනම තැනක දැක්මක් නැති මිනිහෙක් නෑ ලෝකේ කවුරුත්. කවුරු හරි කියනවා නම් විෂන් එකක් දැන් අපි කියනවා ඒ මනුස්සයාට හොඳ විෂන් එකක් තියෙනවා කියලා. ඒ මනුස්සයාට හොඳ දැක්මක් තියෙනවා කියලා. ඒ මනුස්සයාට නෙමෙයි හැමෝටම දැක්මක් තියෙනවා. ඒක මනුස්සයෙක් කියලා බුදුරජාණන්සේට කියනවා ස්වාමීනි මට දැක්මක් නෑනේ. මං ඇවිල්ලා ඔය කාට දැක්මක් තිබ්බත් මම මහා අමුතු කෙනෙක් ස්වාමීනි. මට කිසිම දැක්මක් නෑ. මම හරි අමුතු කෙනෙක් කියනවා. ඒකට දැක්ම නැහැ එයා කිව්වේ මට කිසි දෘෂ්ටි නැහැ. දෘෂ්ටියක් නැහැ. ස්වාමීනි එක අයට දෘෂ්ටි දෙනවා දෘෂ්ටි පිළිලා මට නම් මේ ලෝකේ දෘෂ්ටියක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ සිනහ පාල කරලා කියනවා ඔබට තියෙන දෘෂ්ටිය මම පෙන්නලා දෙන්නද කියලා ඇහුවා. දෘෂ්ටියක් නැහැ. මොකද්ද ස්වාමීනි කියලා. ඔබට තියෙන දෘෂ්ටියක් නැහැ කියන දෘෂ්ටිය. එතකොට දැක්ම නැති කෙනෙක් නැහැ වරුනේ. එහෙමයි. ඒ නිසා කාටත් ඒ දැක්ම තියෙනවා. ඒ දැක්ම මිත්‍යා දැක්මක් වෙන්න පුළුවන්, සම්මා දැක්මක් වෙන්න පුළුවන්. මේ දැක්ම මාරු වෙන එකයි ප්‍රශ්නේ. ඒතර කර්මය පිළිබඳව ධර්මයේ ඔස්සේ දැක්ම හදාගන්න මිසක් පරිස්සමට නෑ. දැන් එතන හරි ප්‍රශ්නයක් තියෙන සයන්හන්ස. දැන් ධර්මයේ එක කොටසක් හේතුඵල සම්බන්ධතාවය පූර්ණ වශයෙන් විශ්වාස කරනවා මේක නිසායි මේක වෙන්නේ කියලා කර්මයේ ගාවදී බෙදිලා යනවා. ඒක ඉතින් ඒතකොට හරි මේ අර අපරාධ කියලා හිතන අවස්ථාවක්. ඔය දැන් මේ සාතිල වගේ අය ගත්තත් ධර්ම කරුණම තමයි කතා කරේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ශාසනය හේවණල්ලව තෙවිදලා නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියට ප්‍රත්‍යක්ෂ තේරුම් ගන්න නැතුව මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කියලා තේරුම් ගන්න නැතුව ධර්ම කරුණු කතා කරද්දී ඒකත් එක්තරා ධර්මය අල්ලා ගැනීමක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය අල්ලගන්න විදි තියෙනවා. එහෙමයි. දැන් අපිට හිතෙන්නේ මෙයත් ධර්මය තමයි කතා කරන්නේ. මේ පාටිසම්පාද ගැන කියනවනේ මෙයා. කර්ම ප්‍රතික්ෂේප කළාට කියලා හිතනවනේ. එහෙමයි. ඒකත් ධර්මය අල්ලා ගැනීමක්. හැබැයි ධර්මය අල්ලා ගන්න පුළුවන් නැට්ටෙන්. උන්වහන්සේගේ අලගද්ද පුසුට පැහැදිලිව වෙන මේ ඒකත් ධර්මය අල්ලා ගැනීමක්. නැට්ටෙන් අල්ලා ගන්න එක සර්පයව නැට්ටෙන් ඇල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඔව්. එතකොට ධර්මයක් නැට්ටෙන් අල්ලන ක්‍රමයක් තියෙනවා ඒකවා. එහෙනම් එයාත් ධර්මය තමයි අල්ලන්නේ. හැබැයි ධර්මය ඇල්ලුවට එයාත් ධර්ම නිසාම විනාශ වෙන විදිහකට ධර්මය අල්ලගෙන. දැන් යම් කෙනෙක් කියනවා නම් ස්වාමීන් වහන්සේ මම ධර්මය කියලා හිතාගෙන තිබෙන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ලෝකේ සත්‍ය කියලා දෙකක් නැහැ එකයි. ඒක තමයි මේ ලෝක න්‍යායය. එතකොට මං ඒක අල්ල ගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන තැන රැඳෙන්නේ නැහැ. එහෙම අපිට අල්ලගන්න පුළුවන්ද? එහෙම කියන්න ඒ කියමතු ඒ ප්‍රකාශය තුළ ධර්මයට යොමු වීමේ ඉඩක් පේනවද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන එක නෙමෙයි මම විශ්වාස කරන්නේ ලෝක න්‍යාය. ලෝක න්‍යාය. සත්‍ය කියන්නේ ඒකයි. ඒක බුදුරජාණන් වහන්සේ කියන කොටුවට දාන්න ඕනේ නැහැ. මම ඒක කොහොමත් කරගෙන යනවා. එහෙම කියලා කෙනෙක් කිව්වොත් වරුණ භාග්‍යතුන් වහන්සේලා අවබෝධ කරපු ලෝක න්‍යාය අද කවුරු හරි කෙනෙක් කියනවනම් මෙන්න මේක තමයි ලෝක න්‍යාය. ඕක මම තේරුම් ගත්තේ මේ ලෝකයේ තියෙන න්‍යාය නිසා මිස බුදුහාඳුරෝන් කියපු එක හින්දා නෙමෙයි කියලා. කෙනෙක් කියනවා නම් පොතේ තිබ්බ එක නිසා නෙමෙයි. ඔව්. අපිට අහන්න තියෙන්නේ බුදු කෙනෙක් කල්ප ගණන් පෙරම් පුරලා කැපකිරීම කරලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරලා ලෝකයට දේශනා නොකළා නම් ඔය බක පඬිතයා ඔය ලෝක න්‍යාය තේරුම් ගන්නේ කොහොමද? කොහොමද තේරුම් ගන්නේ? මේක ලෝක න්‍යාය කියලා ඒ මිනිස්සුත් දැනගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අර දෙයක් නොකළා නම් කියන තැන ඉඳලා හිතන්න. පූර්ව පරිශ්‍රණය කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ දේ අවබෝධ කරලා ඒක කැපකිරීම කරලා නොකියා හිටියානම් හරිද? ඒක අපිට නොකියා හිටියානම් මෙන්න මේක තමයි ලෝක න්‍යාය කියලා නොකියා හිටියානම් වරුණ එහෙමයි. මේ කියන මිනිස්සයා මෙන්න මේකයි ලෝක න්‍යාය කියලා කොහොමද දැනගන්නේ? එහෙමයි. ඒක නිසා
කිසිම කෙනෙකුට වරුණ ඒ කියන්නේ අපිට තනිව හුදකලාව ඒක කරා යන්න බෑ. බෑ. ඒකට තමයි ශාස්ත්‍රවරයෙක් කියන්නේ. සරණං ගච්ඡාමි කියන්නේ ඒකනේ. උන්වහන්සේ සරණ යන්නේ මොකටද? පළමු සරණේ බුද්ධ සරණං ගච්ඡාමි. උන්වහන්සේ සරණ යන්නේ. උන්වහන්සේ ඒ අවබෝධ කරලා දුන්න ධර්මයේ ඒ ලෝක න්‍යාය උන්වහන්සේ මට කියලා දුන්නේ. ඉතින් ඒ අවබෝධය පිළිගන්න බැරි මිනිස්සයා ශ්‍රද්ධා කියන බීජ නැතුව ගහක් වැඩෙන්නේ නැහැ. එහෙමයි. කොටින්ම මුල නැහැ. මුල නැති ගහ පැවතෙන්නේ කොහෙත්ම පවතින්නේ නැහැ වරුණ. වැඩෙන්නෙත් නැහැ, පෙරලෙනවා. මුලෙන් වැඩ දෙකක් වෙනවනේ වරුණ. එකක් තමයි පෙරලෙන්නේ නැතුව ශක්තිමත් තියාගන්නෙත් මුලෙන්. අනිත් පැත්තෙන් ගහ වැඩෙන්න උදව් කරන්නෙත් මුලෙන්. ඒක පොර ටික ඇදලා ගන්න එතනින් අවශ්‍ය දේවල් පොර ටික අරන් දීලා ගහ වැඩෙන්න උදව් කරන එක උදව්ව. අනිත් එක පෙරලෙන්නේ නැති වෙන්න රැක ගන්න. හයිය දීලා තියෙනවා. වෙන දෙයක් නෑනේ. ඕකෙන්නේ කරු ගහලා තියෙනවා. දැන් මම ගස් කපනකොට මම මේ දවස්වල ඉතින් ගහස් කපලා තියෙන ගෙදර ඉන්නකොට සමහරවිට අපි දකින්න මේ පොල් ගහේ එක මේ පොඩි මුලකින් ගහ පෙරලා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ ශක්තිය දුන්නෙත් මුලෙන් වැඩෙන්න උදව් කරෙත් මුලෙන්. ඒක වැඩ දෙකක්. ඔව්. එකක් තමයි ඉන්න තැනින් අර ඉහළට යන්න දියුණු වෙන්න උදව් කරන එක. අනිත් එක වැටෙන්න දෙන්නේ නැහැ කියන්නේ පිරිහෙන්න නැති වෙන්න උදව් කරන එක. ලස්සන කරුණ තිය. මේ වැඩ දෙකම කරේ කවුද? තනි කෙනා. මොකද්ද? මුල. අරටුව නෙමෙයි. අතු නෙමෙයි. කොළමල් මොකක්වත් නෙමෙයි. පොතුත් නෙමෙයි. ඒ ඔක්කොමට රැකවරණෙත් මුල. පොතු වලට ඔක්කොම කතන්දරේ දෙන්නේ කවුද? අර මුලනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න එක. අනේ මගේ භාග්‍යතුන් වහන්සේ කියලා උන්වහන්සේගේ ගුණ සීකරමින් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න එක මුල නැතු මොනස්සේ අරටුව ගැන කතා කරන්න ගිහිල්ලා වේලිලා කර වෙච්ච දාට තමයි තේරෙන්නේ, පෙරලිච්ච දාට තමයි තේරෙන්නේ. අනේ අපොයි කියලා හිතෙන එතකොට. ඒකයි කියන්න තියෙනවා. හොඳයි. අපිට කාලයක් ක්‍රමක්‍රමයෙන් ලං වෙමින් තිබෙනවා වැඩසටහනෙන් සමුගන්න. ඔබ වහන්සේ අවබෝධය පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. සයන්හස තමා තුළ අත්දැකීම, ප්‍රත්‍යක්ෂ වීම, අවබෝධය අතර වෙනසක් තියෙනවාද? මම මේ මහන්නේ දැන් වැරද්දක් ගැන අපි අහනවා. ඊපස්සේ ඒ වැරද්ද කරන ආකාරයන් පිළිබඳව අපි දකිනවා. ඊපස්සේ අපිත් කරනවා. ඊපස්සේ ඒක දුරු වෙනවා, අපිට පේනවා. දැන් මම ඒක අවබෝධ කරගන්න තියෙන මම ආපහු ඒ වැරද්ද කරන්නේ නැහැ. ඒකද අවබෝධය. නැත්තම් ඉන් එහාට ගිය දෙයක්ද අවබෝධය කියන්නේ? වර්ණ ඇත්තටම වරද හැටියට දැකීම කියන්නේ. දැන් වරදක් දකින්නේ නැති මිනිස්සෙ කවදාකවත් වරද හදාගන්නේ නැහැ. ඒ කියන්නේ අකුසලයේ දකින්න ඕනේ. තමා තුළ සිද්ධ වෙන අකුසලයේ දකින්න පුළුවන් මිනිසෙට තමයි අකුසලයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. දැක්ක මිනිස්සයා වරද හැටියට දැකලා මම නැවත මේ වරද කරන්නේ නැහැ කියලා සංවර වෙන එකට බුදුරජාණන්සේ නමක් පෙන්නනවා ආයති සංවරය. එහෙමයි. ඒ ආයති සංවරය කියන එක පුද්ගලයෙක් තුළ දියුණුව පිණිස තියෙන්න ඕන දෙයක්. එහෙමයි. ආයති සංවරය දැන් ඕනම වරදක් වෙච්ච මිනිස්සයාට ආයති සංවරයටපත් වෙලා මම නැවත ඒක කරන්නේ නැහැ කියන අදිස්ථානය තුළ Tamanට රැකවරණය හදාගන්න පුළුවන්. ඒ කියන වහන්සේ කියන්නේ දියුණුව කියන්නේ රැකවරණය කියන්නේ ආධ්‍යාත්මික ලෞකික දෙපැත්තෙම. දෙපැත්තටම. කොහොමත් වර්ණ මේ දෙක ඒ කියන්නේ දැන් ගිහි ගෙදර ඉන්න කෙනෙක් අපි කියමු. ලෝකෝත්තර පැත්තට යාගේ යම් දියුණුවක් හැදෙනකොට ඒ තුල හැදෙන සෑම ගුණ ධර්මකින්ම ලෞකික ජීවිතයේ යාගේ කියන්නේ ගිහි ගෙදර ගත කරන මට්ටම තුල මම කියන්නේ එයා ඒ දියුණු කරන හැම ගුණ ධර්මයක්ම එයාගේ ලෞකික ජීවිතයට ආරක්ෂාව රැකවරණය හදනවා. අපි හිතමු ඒ ගිහි ගෙදර ඉන්න කෙනා තමන්ට සමාජය තුළ යම්කිසි තමන්ගේ බිරිඳ හැර කාගේ හරි කාන්තාවකගේ එහෙම නැත්නම් පුරුෂයෙක් නම් අනිත් පැත්තෙන් තමන්ගේ ස්වාමි පුරුෂය හැර වෙන කවුරු හරි පුරුෂයෙක්ගේ ඇල්මක් බැල්මක් තව මොනවද කියලානේ වචනත් එක්ක ඇල්ම බැල්ම ඔයගේ අර මේ යක්ෂ ප්‍රේත බ්‍රූත ආත්ම ගැන කියනකොට කියන ඇල්ම බැල්ම ඔයගේ ඔව් හරි ඒ වගේ දැන් මේ හොඳට ඉන්න පෞල් ජීවිතේට අර පිටින් එන පිරිමි කාන්තාව තනිකර මේ අර භූතය වගේ ඇල්ම බැල්ම දානවා හරිද මේ හොද්දට ඉන්න ස්වාමියාට ඇල්ම බැල්ම දානවා මේ හොද්දට ඉන්න බිරිඳට ඇල්ම බැල්ම දානවා ඒක දැන් මේකෙදි Tamanට තියෙනවා රාග ප්‍රහාණයක් කරන්න අර පුද්ගලයා කිරිය රාග ප්‍රහාණය ඒ රාග ප්‍රහාණය කරන තැන වැඩෙන්නේ සතිය වීරිය ඔක්කොම ගුණ ධර්ම ඒ ගුණ ධර්ම ටික ලෝකෝත්තර ජීවිතයටත් උදව් වෙනවා රාග ප්‍රහාණය විදියට
ලෞකික ජීවිතෙත් රැකෙනවා. තමන්ගේ පෞල් ජීවිතය රැකෙනවා, දරුවන්ගේ පෞල් ජීවිතය රැකෙනවා, දරුවන්ගේ ජීවිතය රැකෙනවානේ. පිනකුත් කුසලකුත් රැස් වෙනවා. රැස් වෙනවා. නිවන් මගත් යනවා. මේ දෙක එකට යනවා. ගිහි ගෙදර ඉන්න කෙනා නිවන් මඟ තුල වඩන ಗುಣධර්ම ලෞකික ජීවිතෙත් රැකවරණයක් ආලෝකයක් කරන් තමයි යන්නේ කොහොමත් වරුණ. ඒ නිසා වරදක් උනාට ඒ වරද ආයති සංවරේ පිහිටලා මම නැවත මේක කරන්නේ නැහැ කියන අදිස්ථානයක් හිතට ගත්තොත් විශේෂයෙන්ම දැන් අපි හැම කෙනා අතින්ම මොන හරි වැරදි වෙන්න පුළුවන්. ඒක ස්වභාවය. අපි මේ සසරේ පුරුදු කරලා තියෙන්නේ ඒ පැත්තටනේ. නමුත් දැන් මේ තියෙන කාලේ බැලුවොත් මේ කොරෝනා කාලේ මේ යන විදියට ආයුෂ කොයි වෙලාවෙ මොනවා වේද විශ්වාස නැහැ. එහෙමයි. මරණය කොයි මොහොතේද කියලා දන්නේ නැහැ. කියන්න බෑ. ඒ නිසා දැන් මේ මොහොතේ හරි අපිට අදිස්ථානයක් කරන්න ඕනේ. මම ආයති සංවරේ පිළිටන්න ඕනේ. මෙච්චර කාලයක් වෙච්ච වැරදි හදා ගන්න ඕනේ. මම නිවැරදි වෙන්න ඕනේ. මම මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න ඕනේ. දැන් හුස්ම ටික ඇදෙන අද හවස මට දැන් අද හවස කියන එක ඉතින් අද සෙන්සුරාදට ගන්න බෑනේ. ඒත් අපි කියමු උදේට එයාට හිතනවා අද හවස මම රෝහල් ගත වෙයිද දන්නේ නැහැ. මට හෙට උදේ වෙනකොට හැරෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කියන්න බෑනේ මොකක් වෙයිද කියලා. ඒ නිසා තවත් ඉතින් ආයත සංවරයටපත් වෙලා මේ නිවැරදි වෙන්න උත්සාහයක් නැත්තම් ප්‍රමාදී නම් තාමත් ඉතින් අපි අවාසනාවක්. මොකද මේ හුස්ම ටික තියෙනකන් තමයි බුද්ධ ශාසනය තියෙන්නේ අපිට. හොඳයි, අපිට සමුගන්න කාල වේලාව ඇවිත් මේ දෙපැය කොතරම් වැදගත්ද කියලා ඔබ ඔබෙන් විමසා බලන්න. මම හැමදේම කියන ඔබට මේවා ඔබේ ජීවිතය තුළ විමසා බලන්නට පුරුදු වෙන්න. ඒ තුළ අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව අද කියපු කාරණා මගේ ජීවිතයට ගැළපෙන ආකාරය පිළිබඳව හොයලා බලනවා, විමසලා බලනවා. එතකොට මට දැනෙනවා මෙතන අඩුපාඩුවක් තිබෙනවා, හදාගත යුතුයි. මෙතන යම් දෙයක් හදාගෙන අවබෝධයක් ලබාගෙන තිබෙන එක ඉදිරියට ගෙන යා යුතුයි කියලා හැඟෙනවා. ඒ ඔබත් ඇති කරගන්න මම හිතන්නේ ධර්ම මාර්ගයේ නියැලෙන අයට හරි වටින අවස්ථාවක් වේවි. ඒ මගේ හැමදේම අපට මේ වැඩසටහන ඔස්සේ පහදලා දෙන්න. ඒ වගේම මේ ධර්මය කියන වටිනාම දායාදේ සමීප ලෙසින් දෙන ආකාරයට දේශනා කරන උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන මේ ධර්මයේ තවත් සමාජගත කරන්නට උන්වහන්සේ ගන්නා සියලු උත්සාහයන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ ධර්ම අවබෝධය උතුම් නිවනින් සැනහෙන්නට මේ කුසල් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිටන තසපුවෙන් සමුගන්නවා. මේ බණ නැවත අහන්න ඔබට පුළුවන් net fm බණ කියන YouTube නාලිකාව ඔස්සේ. වගේම හෙට උදෑසන මෙත්නෙත් පාමුලටත් ඔබට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පෙරවරු 8ට මෙත්නෙත් පාමුල අහන්න.